හොඳයි. හැමෝම සතුටින් ඉන්නවද? අද පොයි දවසේ හැමෝම මේ ස්ථානයට සම්බන්ධ වෙලා ඉන්නේ. මොකටද? මොනවද දකින්නද? නිවන් දකින්න. නිවන් දකින්න මෙහි ඉන්නව නේද? ඉදිරින්දා නේද හිල සම්බන්ධය. එතකොට පින්වතුනි දැන් කල්පනා කරලා බලන්න ඕනේ. දැන් අපි හැමදාම හැම සතියෙම බණ අහනවා. ධර්ම ශ්‍රවණය කරනවා. එතකොට මේ බණ අහගෙන මේ කටයුතු කරයි යද්දී ඔබගේ යම් යම් ප්‍රශ්න විසඳලා ඇති නේද? ප්‍රශ්න විසඳලා තියෙනව නේද සැහෙන් ජීවිතේ? කාගේ ප්‍රශ්නද? කාගේ ප්‍රශ්න විසඳලා තියෙන්නේ? ඈ? මගේ ප්‍රශ්න සෑහෙන විසඳලා තියෙන්නේ. අන්න ඒක තමයි කියන්නේ. නේද? කොච්චර බණ ඇහුවා කොහොම කරත් එන්නේ අන්තිමට කාගේ ප්‍රශ්න විසඳ ගන්නද? මගේ ප්‍රශ්න විසඳ ගන්න තමයි එන්නේ. ඔබ දන්නවද පින්වතුනි මේ තාක් ඔය ප්‍රශ්නේ ඇදී ඇදී ඇවිල්ලා තියෙන්නේ ඇයි කියලා? හා? මෙච්චර කාලයක් ඔය ප්‍රශ්නේ ඇදී ඇදී එන්නේ ඔය මගේ ප්‍රශ්න විසඳන නිසා තමයි. කොහොම කරත් හිතෙන්නේ ඒකම තමයි. ඒ කියන්නේ පින්වතුනි දැන් මේ අපේ ගුරු ස්වාමීන් වහන්සේ ඔබ සියලු දෙනාටම මතක් කරන මේ උතුම් සද්ධර්මය ප්‍රායෝගිකව ඒ වෙලාවේ ජීවිතයට ඇතුළත් කර ගැනීමේ කටයුත්ත තමයි මේකේ අමාරුම කොටස. නේද? බණ අහන එක ඇත්තටම ලේසියි. බණ අහන වැඩේ ඇත්තටම ලේසියි. නමුත් පින්වතුනි ඒවා ප්‍රායෝගිකව යොදවන එක හරි අමාරුයි මායයත් එක්ක. කාත් එක්කද? මායයත් එක්ක. එහෙමද? අපි බලමු ඇයි එහෙම කියන්නේ කියලා. දැන් පින්වතුනි උපන්දා පටන් මේ දක්වා කාලයක් පුරාවටම මොකද්ද බලාපොරොත්තු වෙන්නේ ඔබ? උපන්දා පටන් මේ දක්වා කාලයක් පුරාවට ඔබ මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? ඈ? සතුට. කතා කරනවා. සතුට. කාගේද? ඈ? බලාපොරොත්තු වෙන්නේ මගේ සතුට. මගේ සතුට තමයි කොහොම කරත් බලාපොරොත්තු වෙන්නේ මේක. දැන් මොකද්ද බලාපොරොත්තු වෙන්නේ මේ වෙලාවේ? මේ වෙලාවේ නම් එහෙම නැද්ද? මේ වෙලාවෙත් මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? ඈ? මගේ සතුට. පින්වතුනි මේ හිතේ ලොකු වෙනසක් කරන්න ඕන. ඔය හිත බලාපොරොත්තු වෙන එක ගැන හොඳට තේරුම් කරලා දෙන්නත් අලුතෙන් බලාපොරොත්තු වෙන දේ නිතර මතක් කරලා දෙන්නත් ඕන. මොකද පින්වතුනි ඔබ එක අඩියක් ඉස්සරහට තියද්දි අනිත් අඩිය උස්සනවා නම් ඒ අඩිය උස්සන්න ඔබට ඉස්සරහට අඩිය තියන්න පැහැදිලි තැනක් තියෙන්න ඕන හරියට. එතෙන්ට පැහැදිලි තැනක් නැත්තම් ගොඩක් වෙලාවට අර තියෙන අඩිය මතම තමයි පිහිටලා ඉන්නේ. අඩිය තියන්න හරි පැහැදිලි තැනක් තියෙන්න ඕන, පැහැදිලි පසුබිමක් තියෙන්න ඕන. එතකොට තමයි අලුත් පැත්තකට හැරෙන්න පුළුවන්. මේ හිත වැඩිපුරම අඳුනන්නේ මේ ලෝකේ උතුම්ම නිවන විදිහට මොකක්ද? මේ ලෝකේ හොඳම නිවන. දැන් අර අපේ අම්මලත් කියන්නේ බඩු මල්ලක් උස්සගෙන බොහෝ දුරක් පයින් ඇහිලා ගෙදරට ආවට පස්සේ කියනවා මොකක්ද? ඈ නිවන් දැක්කා වගේ. දැන් උදේ ඉඳලා මේ වැඩසටහනට එන්න සම්බන්ධ වෙලා ඒ ප්ලෑන් කරලා ඔක්කොම කරලා මෙතෙන්ට ආවට පස්සේ ඉස්සරහා සීට් ටිකක් ඉතුරු වෙලා තියෙනවා. එතකොට මොකක්ද හැංගෙන්නේ? ඇතියන්ත නිවන් දැක්කා වගේ පොඩ්ඩක් පිටිපස්සෙන් තමයි යන්නේ. නේද? ඊට පස්සේ දැන් මෙතෙන්ට ඇවිල්ලි ඉවර වෙලා අර මැසිකිලියක් එහෙම උඩහා තියෙනවා. ඒකට එහෙම අමාරුවෙන් පොලිම ඉඳලා ගිහිල්ලා ඒ වැඩ ඉවර වුණා. ඊට පස්සේ මොකද හිතෙන්නේ? ඇති යන්තම් නිවන් දැක්කා.
දැන් දෙයියනේ කියලා ඉන්න පුළුවන් අවසන්. ඔය හිත දැන් මේ අපි බන දැන් දහමේ පරප්‍රාප්ත නේද? නමුත් හැමතිස්සෙම පින්වතුනි ඔය හිත බලාපොරොත්තු වෙන දේ එහි ලොකු වෙනසක් වෙලා තියෙනවද කියලා හොයලා බලන්න ඕනේ. ඒ කියන්නේ ඔබ පැය 18ක් ඇහැරිලා ඉන්නවා නම් පැය 6ක් සැතපීලා මෙතන ටික ඇරලා පැය 18ක් අවදි වෙලා ඉන්නවා නම් පින්වතුනි ඒ පැය 18න් කොච්චර කාලයක් මේ බුදුන් දේශනා කරපු දේ හිත බලාපොරොත්තු වෙනවද? හැමදාම දන්න දේ බලාපොරොත්තු වෙනවද කියලා වෙන් කරලා බැලුවොත් අද වෙන් කරන්නත් බෑ නේ. වෙන් කරලා බැලුවොත් ඔබට තේරෙයි බොහොම ඔබ තමයි දන්නේ. මම මේ කියන්නේ පිටුතුනේ මෙහෙමයි. ඔබ පීඩාවක් නැතුව ඉන්නවා කියන එක නෙමෙයි මේ කියන්නේ. පිටුතුනේ ඔබ පීඩාවක් නැතුව ඉන්නවා කියන එක තමයි ඔබ කොහොමද බලාපොරොත්තු වෙන්නේ. දැන් මේ බණ අහන්න ගත්ත කාලේ ඉඳලා ඔබ හැමදාම උත්සාහ කරන්නේ මොකටද? මොකෙන් නිදහස් වෙන්නද? පීඩාවෙන් නිදහස් වෙන්න. කාගේද? ඈ? මගේ පීඩාවෙන් නිදහස් වෙන්න. ඉතින් ඒකෙන් කියන්නේ මොකක්ද අනිත් පැත්ත? හැමතිස්සෙම උත්සාහ කරන්නේ මේ මට මොකක් වෙනවද? මට පීඩා වෙනවා. විවිධ දේවල් සම්බන්ධයෙන් පීඩා වෙනවා. ආන්ගේ පීඩාවෙන් මම කොහොම හරි නිදහස් වෙන්න ඕනේ. ඒ කියන්නේ මොකක්ද ඒක අනිත් පැත්තේ? මට පීඩාව නැතුව තියෙන තත්වයක් තියෙනවනම් මොකක් හරි. අන්න ඒක තමයි ඕනේ. අන්න ඒක තමයි ඕනේ. එතකොට බලන්න ඕනේ පිංගුතුනි මේ බණහන කෙනුත් මොකද බලාපොරොත්තු වෙන්නේ? පීඩාවෙන් නිදහස් වෙන්න. ඔතෙන්දි පිංගුතුනි හරි සූක්ෂමව බලන්න ඕනේ. ඔය පීඩාවෙන් නිදහස් වෙන්න කියන තැනට ඔබව ඉස්සරහට දාගත්තොත් ආයෙත් ඔය බලාපොරොත්තු වෙන ආස්වාදය. ආස්වාදයයි නිවනයි කියලා කියන්නේ පිංගුතුනි අහසයි පොළොවයි වගේ දෙකක්. මේ හිත අනාදිමත් සංසාරයක් පුරා දන්නේ ආස්වාදය ගැනද නිවන ගැනද? ආස්වාදය ගැන දන්නේ පිංගුතුනි. ආස්වාදය කියන්නේ එකක්, නිවන කියන්නේ එකක්. නිවනට තියෙන ඡන්දය, ආස්වාදයට තියෙන තණ්හාව. නිවනට තියෙන්නේ ඡන්දය. ආස්වාදයට තියෙන්නේ තණ්හාව. ඔය ඡන්දයයි තණ්හාවයි කියන එක වචන දෙකෙන් ඔය කියන කාරණාව සම්පූර්ණයෙන් වෙනස් පිංගුතුනි. නිවන කියන එක ફોකස් වෙනවද නැත්නම් ගොඩක් වෙලාවට ફોකස් වෙන්නේ ආස්වාදයේමද? පින්වතුනි හරි පරිස්සමින් වැඩ කරන්න ඕනේ. ඒ තමයි ආස්වාදයේ කියන එක බලාපොරොත්තු වෙච්ච දේවල් වෙනස් වෙනවා කාලයක් යනකොට. කලින් ආස්වාදයේ බලාපොරොත්තු වෙච්ච දේවල් වලින් ටික ටික බනහගෙන ඔබ ඉස්සරහට එනකොට ආස්වාදයේ බලාපොරොත්තු වෙන දේ වෙනස් වෙනවා. මේ කාලේ මොකද්ද ඔබ වැඩිපුරම ආස්වාදයේ බලාපොරොත්තු වෙන දේ? දැන් මෙහෙම හිතමුකෝ. දහම තේරුම් ගැනීමෙන් මොකද බලාපොරොත්තු වෙන්නේ? ඉතින් දහම තේරුම් ගන්නවා කියලා කියන්නේ ලෝක විපාකයක්. ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? ආස්වාදය. කෑමකින් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? ආස්වාදය. නොහොත් මගේ මොකද්ද? මගේ සතුට. මගේ සතුට කියන්නේ ෆීලිං එකක් නෙවෙයි. ඒක හැඟීමක්. මගේ සතුට කියන හැඟීම තමයි ඔය හිත වැඩිපුරම බලාපොරොත්තු වෙන දේ. මගේ සතුට කියන හැඟීම. කාගේ සතුටද? මගේ සතුට. දැන් මේක ගැන පින්වතුනි ඔබ මීට කලින් අහලා තිබුණා. මතකද අර කැරට් ප්‍රීතිය? මොකද කැරට් ප්‍රීතිය කියන්නේ? කැරට් දැක්කහම මම පෙලෙනවා. නේද? ඊට පස්සේ කැරට් කෑවට පස්සේ මම පෙලීමෙන් නිදහස් වෙනවා. නේද? එතකොට ඔතන බලන්න පින්වතුනි හොඳට කල්පනා කරලා කැරට් කෑවට පස්සේ කවුද පෙලීමෙන් නිදහස් වෙන්නේ? මං පෙලීමෙන් නිදහස් වෙනවා. පින්වතුනි මං පෙලීමෙන් නිදහස් වෙනවා කියලා කියන්නේ එක හැඟීමක්. දැන් ඔය ඔබ ආස්වාද කියලා හිත බලාපොරොත්තු වෙන එකේ හැමතැනම ඔය මං කියන එක තියෙනවා. දැන් අපි හිතමුකෝ එහා පැත්තේ කෙනෙක් මොන හරි දෙයක් එයා ඒක රස විඳිනවා. දැන් ඒ රස විඳින එක එයා විඳලා හරිනවද? ඒ කවුද විඳින්න ඕනේ? ඒක මං විඳින්න ඕනේ. නේද? දැන් ටීවී ඇඩ්වර්ටයිස්මන්ට් එකක් යනවා ඒකේ කවුරු හරි කෙනෙක් ආස්වාදීව ඉන්නවා පෙන්වන මොකක් හරි පාවිච්චි කරලා කෑමක් බීමක් මොන හරි දෙයක් නිසා. එතකොට එයා විඳින එක කවුද විඳින්න ඕනේ? මං විඳින්න ඕනේ. එතකොට පින්වතුනි
මේ හිත ඔය බලාපොරොත්තු වෙන කාරණාව ගැන මහා පුදුම සිහියක් තියෙන්න ඕන. ඔය හිත බලාපොරොත්තු වෙන්නේ පිංගුතුනේ නිකම්ම සතුට කියන කෑල විතර නෙමෙයි. මම නැතුව සතුට කියන කෑල්ලක් තියෙන්නේ. ඒකේ අත්දැකීමක් තියෙනවද ඔබට කොහෙද? ඒ මේ හිතට එකපාරටම මම නෑ සතුට විතරක් ඇවිල්ලා. එහෙම අත්දැකීමක් තියෙනවද? නෑ. ඔය දන්න සතුට ගැන. සතුට යම් තැනකද එතන මොකක් තිබුණාද? ඒක එතන මම තිබුණා පින්වතුනි. ඔය සතුට කියන එක නිකම්ම එන එකක් නෙමෙයි ඔය බලාපොරොත්තු. ඔය දෙක එකට ගන්න හැමතිස්සෙම. මුලින්ම කතා කරපු කාරණායි දැන් කතා කරන කාරණායි ඔය දෙක එකට ගලප ගන්න. නැත්තම් ඔබට ගලප ගන්න අමාරු වෙනවා. අපි ඉස්සරහට නැවත මතක් කරලා දෙන්නම් හිමිසරේ. එතකොට පුරුදු වෙච්ච හැඟීමක් තියෙනවා. පුරුදු වෙච්ච හැඟීමක් තියෙනවා. ඒක මේ හිත කොච්චර කාලයක් පුරුදු කරලාද කියනවනම් මේ හිත කවදා හරි ලෝකෙට ආවනම් ඒ ආපු පළවෙනි හිතත් මොකද්ද? ඒ පළවෙනි හිතත් බලාපොරොත්තු වෙන්නේ ඔය කියන හැඟීමමයි. ඒක බලාපොරොත්තු වෙන දේවල් වෙනස් වෙනවා. දැන් අරූපේ ඉන්න පිරිස අපි ගත්තොත් එහෙම ඒගොල්ලෝ මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? ඒ හිතත් මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? කාගේද? කාගේද? මගේ සතුට කියන එක. ඒ කියන්නේ මේ සත්ව හැඟීමට එන සතුට. ඕකදී හොඳට තේරුම් ගන්න පිටුතුනි. සත්ව හැඟීම කියන එක ෆික්ස් තියෙනවා. සතුට ඒකට සැරින් සැරේ එනවා. ඔහොම තමයි සාමාන්‍යයෙන් තේරෙන්නේ. ඒ නිසා තමයි ওই හිත හැමතිස්සෙම උත්සාහ කරන්නේ සත්ව හැඟීම කෙනෙක් කොහොමද තියෙනවා කියලා ඔය හිතට තේරෙන්නේ. හැඟීම නෙමෙයි සත්‍යය ඉන්නවා. ඒ ඉන්න මට විටක සතුට එනවා විටක දුක එනවා. ඒ නිසා ඔය දුක කියන එක අයින් කරලා බලාපොරොත්තු වෙනවා මොකද්ද ওই දෙකෙන් සතුට කියන එක. ඒතකොට අපි ගත්තොත් එහෙම දැන් අරූපේ ඉන්න සත්වෙක් අරූපේ ඉන්න හිතක් ගමුකෝ අපි අරූපේ ඉන්න හිතක් බලාපොරොත්තු වෙන්නේ පින්වතුනි ඔය කියන ෆීලිං එකම තමයි. මොකෙන්ද? මොකෙන්ද? මනසට විතරක් ගෝචර වෙන අරමුණු වලින්. මනසට විතරක් ගෝචර වෙන අරමුණු වලින් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? අර කියන ෆීලින් එකම තමයි. ටිකක් පල්ලෙහාට බහින. ඒ කවුද ඉන්නේ? ඈ? රූප ලෝකේ. ඒකේ ඉන්නව කවුද? අපේ යාළුවෝ කවුද? බ්‍රහ්ම පිරිස. නේද? ඒ කට්ටිය මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? ඒ අයත් බලාපොරොත්තු වෙන ඔය හැඟීම. මොන හැඟීමද? සත්ව ස්වභාවයකට එන සතුට කියන හැඟීම. කියන්නේ සත්වයට එන හැඟීම කියලා ගන්නෙ නැතුව පොඩ්ඩක් ඔක එකතු කරලා ගන්න පින්වතුනි. සත්ව ස්වභාවයත් එක්ක එන හැඟීම. ওই දෙක එකට එකතු කරගන්න. මොකද්ද? සත්ව ස්වභාවයත් එක්ක එන සතුට. ඔන්න ඔය හැඟීම. දැන් මේක බෝඩ් එකේ අඳින්න දෙන්න. කොහොමද ඒක අඳින්නේ? ඈ? සත්ව ස්වභාවයත් එක්ක එන හැඟීම දැන් බෝඩ් එක කොහොමද අඳින්නේ? ඒක හරියට සුවඳක් අඳින්න කිව්වා වගේ නේද මේක? දැන් අඳින්න පුළුවන්ද ඒක? ඒක අඳින්න බෑ. දැන් මේ කියද්දි මොකෙන්ද ඔක ගැන හිතන්න පුළුවන්? ඇහෙන්ද? නෑ ওই හිතෙන්ම තමයි මේ කියන එක ගැන හිතන්නත් පුළුවන්. මේ කියන එක ගැන හොඳට හිතන්න බෙන්ගුතුනේ. මේ කියන එක ওই හිත හොඳට හඳුනන කාරණාවක්. දන්නේ නැති එකක් ගැන නෙමෙයි මේ කියන්නේ. එතනින් පොඩ්ඩක් පල්ලෙහාට ආවා. දැන් කවුද ඉන්නේ? දෙවිවරු නේද? ඒ අය මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? ඒ අයත් බලාපොරොත්තු වෙන්නේ සත්ව හැඟීමත් එක්ක එන සතුට. ඔතෙන්දි පිටුනේ සත්වය වෙන් කරලා එයාට එන සතුට කියලා විතරක් ගන්න එපා. සත්ව හැඟීමත් එක්ක එන සතුට. දැන් මේක අඳින්න බෑ ඉතින්. එතනින් පල්ලෙහාට ආලා මනුස්ස ඔබ ওই හිතත් මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? සත්ව හැඟීමට එන සතුට. ඕක තමයි බලාපොරොත්තු. තවත් පල්ලෙහාට ගියෝ. තිරිසන්නෝ ඒත් එහෙමයි. නිර්සත්තු ඒත් එහෙමයි. ඒ කියන්නේ පිටුනේ සත්වයයි හැඟෙන හිතක් මේ ලෝකේ තියෙනවා නම් ඒ සියලුම හිත බලාපොරොත්තු වෙන එකම එක කාරණාවක්. සත්ව හැඟීමට එන සතුට. ඕකට තමයි පිටුනේ කියන්නේ ආස්වාදී සත්ව ස්වභාවය කියලා. මොකද්ද?
ආස්වාදී සත්ව ස්වභාවය. ඕක රිදෙන එකක්ද? නේ? ඔය සත්ව හැඟීමට එන සතුට කියන එක රිදෙනවද? ඒක රිදෙන්නේ නැහැ. පොඩ්ඩක් හරි රිදෙන්නේ නැහැ. කාට රිදෙන කෙනෙක් ඉන්නවද? එහෙම නෑ පින්වතුනි. සත්ව හැඟීමට එන සතුට කියන එක රිදෙන එකක් නෙමෙයි. ඒක බොහොම ඒක කොහොමද ඒක විශේෂණ පදයක් දැම්මොත් මොන වගේද? ඒක හරිම ශාන්ත, ඒක හරිම ප්‍රණීත තත්ත්වයක්. ඒකේ කිසිම ගින්දරක් ඒකේ නැහැ. ඒකේ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒක හරිම ශාන්ත ප්‍රණීත තත්ත්වයක් ඒකට තියෙන්නේ. ඒක තමයි මේ හිත බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා තමයි පිටුතුනේ බලාපොරොත්තු බිඳ ගන්නත් බැරි. දැන් ඕක රිදෙන එකක් නම් ඕක බොහොම පහසුවෙන් බිඳ ගන්න පුළුවන් නේ. නමුත් මේ රිදෙන එකක් නෙමෙයි බලාපොරොත්තු වෙන්නේ. හරිම ෂෝක් හැඟීමක්. ඒ වචනේ හරි නේද? හරිම ෂෝක් හැඟීමක්. දැන් අපි කොහොමද ওই හැඟීමට බලාපොරොත්තු තියෙන බව දන්නේ? ඔන්න ඊළඟ කාරණා. අපි කොහොමද ওই හැඟීමට හිතේ හැම හිතකම බලාපොරොත්තුවක් තියෙන බව දැනගන්නේ කොහොමද? දැන් ඔය හැඟීමට බලාපොරොත්තුවක් තියෙන බව දන්නේ කොහොමද ඔබ? දැන් මේ කියන්නේ මේකතුනේ ආස්වාදයේ කියන එක අත්දකින්න කියලා ඔබට. මොකද මේ නිවන කියන එක පින්වතුනි යම් දවසක කරගන්න නම් ආර්ය පරිේශණය කියන එක හරි වැදගත්. ආර්ය පරිේශණය කියන එක. ඒ කියන්නේ මේ කතා කරන ධහම නිරන්තරයෙන් පරීක්ෂාවට ලක් කරන්න ඕනේ. ධහම කියලා කියන්නේ මේ කතා කරන ධර්මතාවය පරීක්ෂා කරන්න ඕනේ නිරන්තරයෙන්. පරීක්ෂාවට නිරීක්ෂණයට නිගමනයකට එන්න ඕනේ. නිතර පරීක්ෂාවට ලක් වෙන්න ඕනේ. ඒ කියන්නේ දැනගෙන හිටියා කියන එක විතර ප්‍රමාණවත් නෑ. නිතර පරීක්ෂණයට ලක් වෙන්න ඕනේ. මේ කියන ආස්වාදී සත්ව හැඟීම පිළිබඳ හොඳ සිහියෙන් ඉන්න ඕනේ. එතකොට තමයි තේරෙන්නේ ඒක හැදෙනවා කියලා. මේ දැනුත් ඒකෙම තමයි ඉන්නේ කියලා තේරෙන්නේ එතකොට. දැන් මේ පුටි වාල්ලා ඉන්න කවුද? දැන් මම නෙමෙයි ආන්දරනේ. හරි පොඩ්ඩක් ඉන්නකෝ. දැන් ওই පුටුවේ වාඩි වෙලා ඉන්නවා කියලා ඔබට නේද හැඟෙන්නේ? ඒ කියන්නේ මේ දැනුත් හැදෙනව නේද සත්ව හැඟීම? දැන් හැදෙන්නේ නැත්තම් එහෙම හැඟෙන්නේ නැහනේ. ඒ කියන්නේ මේ දැනුත් හැදෙනවා. මේ කියන බණ මොකකටද මේ කියන්නේ බණ? මේ බණ කියන්නේ සත්ව හැඟීමේ සත්වත්වයේ Nirodhe උදෙසා. නැත්තම් ಜಾති Nirodhe උදෙසා බණ කියන. බණ කියන වෙලාවෙත් කවුද හංගෙන්නේ? කවුද හංගෙන්නේ? මං හංගෙන්නේ. හැබැයි මෙහෙමයි. දැන් එහෙම කිව්වට පස්සේ දැන් ඕක ප්‍රශ්නයක් කරගන්න එපා. මම මේ කොච්චර උත්සාහ කරත් මට මං කියලාම හැගෙනවා. අයියෝ මං කොහොමද මේකෙන් නිදහස් වෙන්නේ කියලා අධික පීඩාවටල පිස්සු හැදෙනවා. ඊට පස්සේ හැගෙන්නේ නැහැ මං කියලා. එහෙම කරගන්න එපා. එහෙම කරගන්න එපා. එහෙනම් මේ කියන මුකුත් තේරෙලා නැහැ. මෙහෙමයි. දැන් ගහක් ඉන්දුවට පස්සේ ඒකේ කොළ එන්නේ නැහැ. කියන එකෙන් ඔබ මොකද දැනගන්නේ? ගස් ඉන්දන එක වැඩක් නැහැ කියලාද? එහෙනම් මොකක්ද දැනගන්නේ? මේකේ මොකක් හරි අඩුපාඩුවක් තියෙනවා අන්න ඒකට පිළියම් කරන්න ඕනේ. ඒ අඩුපාඩුව නිසා මතුවලා තියෙන විපාකෙත් එක්ක ගැටෙන එක නෙමෙයි කරන්න එහෙම තියෙන්නේ. දැන් මේ ස්වාමීන් වහන්සේ කිව්වනේ මේ බණහන වෙලාවෙත් කවුද බණහන්නේ කියලා හැංගෙන්නේ? මම බණහනවා කියලා හැංගෙනවනේ. ඒ කියන්නේ මේ දැනුත් අර ප්‍රශ්නේ හැදෙනවනේ ඇතුලේ. නේද? ඒක පින්වතුනි ප්‍රතිඵලය. ඒකත් එක්ක එහෙම තරහ වෙලා වැඩක්. ඒකත් එක්ක තරහ වෙලා වැඩක් නැහැ. හැබැයි ඒක ඔහේ තියෙන දුන්නොත් හරියනවද? එහෙම හරියන්නේ නැහැ. තරහ වෙලා හරියන්නේ නැහැ. ප්‍රශ්නේ ඇතුලේ ක්‍රියාත්මක වෙන බව තේරුම් ගන්න ඕක පාවිච්චි කරන්න ඕනේ. ඒක කමක් නැහැ. එතකොට දැන් කල්පනා කරලා බලන්න ඕනේ පිටුතුනි මේ බණ අහන වෙලාවෙත් ඔබ බණ අහන්නේ කියලා හැඟෙනවා නම් මේ බණ අහන වෙලාවෙත් ඔබ හරි සතුටින් නම් ඉන්නේ ඔබට හරි ආස්වාදයක් දැනෙනවා නම් මේ බණ අහන වෙලාවෙත් පිටුතුනි අර අවිද්‍යාව තෘෂ්ණා කියන යාන්ත්‍රණය ඇතුලේ ක්‍රියාත්මක වෙනවා. මේ දැනුත් ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ පින්වතුනි අපි ඔය යාන්ත්‍රණයේ බිඳින්න ඕන කරන අවිද්‍යාවට පහර ගහන්න ඕන කරන බණ අහනවා පහරත් ගහනවා. ඒක හරියට නිකම් පින්වතුනි රත් වෙච්ච තැටියකට වතුර බින්දුවක් දානවා වගේ. ඒ කියන්නේ ලේසි නෑ පින්වතුනි. රත් වෙච්ච හොඳටම රත් වෙච්ච තැටියකට වතුර බින්දුවක් දැම්මම මොකද වෙන්නේ? දාන්න කලින් වාෂ්ප වෙලා යනවා.
ඒ කියන්නේ පිංගුතුනි මේ හිතට ඕක නිකන් ඔහේ කියලා විතරක් හරියන්නේ නැහැ. මේ හිතට ඔප්පු කරන්න ඕනේ. ඒක තමයි ආර්ය පරිශ්‍රණීය කියලා කියන්නේ. දැන් මේ කියද්දිත් ඔබ මේ ගැන හොඳ පරීක්ෂාවෙන් ඉන්න ඕනේ. දැන් වෙන මොකක් හරි හිතේ දිනේ වෙලා මේ ආස්වාදී සත්‍ය හැඟීම ගැන මේ ස්වාමීන් වහන්සේ කියනවා. ඒ කියනකොට ඔබ වෙන මොනම හරි නම් හිතේ ඉන්නේ. ආර්ය පරිශ්‍රණීය දැන් වෙන්නෙත් නැහැ. ඒ හැඟීම ගැන හිතන්න කියලා කියද්දි මේ හැඟීම ගැන හොඳට ફોකස් කරන්න ඕනේ. මේ හැඟීම ගැන. මේ මොන වගේ හැඟීමක් ගැනද මේ කතා කරන්නේ? ඒ වගේම තමයි දැන් මේ දවස්වල ගුරු හාමුදුරන් වහන්සේ ඔබට වෙන් වෙච්ච හැඟීමක් ගැන කතා කරනවා නේද? ඉතින් වෙන් වෙච්ච හැඟීම කියන්නේ මොකද්ද? සත්‍ය හැඟීම කියලා කියන්නේ මොකද්ද? දැන් ඕවා ගැන හොඳ තේරුමක් බේරුමක් තියෙනවා. නැත්තම් අන්තිමට කරන්න පිංගුතුනේ ආයිත් සැරයක් මගේ ආස්වාදයේ පස්සෙම හිත දුවනවා නොදැනුවත්වම. ඒකේ ප්‍රතිඵලය තමයි පිංගුතුනේ ඔබට යම් යම් දේවල් නිසා එන පීඩාව දුරු වෙනවා. නමුත් පීඩාව දුරු වෙන්නේ නැහැ. යම් යම් දේවල් නිසා එන පීඩාව දුරු වෙනවා. පිංගුතුනේ යම් යම් දේවල් නිසා එන පීඩාව මීට කලිනුත් අපිට දුරු වුණා වුණ තරම්. දැන් බ්‍රහ්ම ලෝකේ ඉන්න පිරිසට යම් යම් දේවල් නිසා එන පීඩාව වෙන්නේ නැහනේ. නේද? මේ ස්පර්ශකාමයෙන්, රසකාමයෙන්, ගන්ධකාමයෙන් එන පීඩාවල් ඒ හිතට එන්නේ නැහැ. ඒක කිව්වේ යම් යම් කාරණා නිසා එන පීඩාව වෙන්නේ නැහැ. නමුත් සියලු පීඩා එන්නේ නැද්ද? ඊතුරු පීඩා ටික එනවා. ඒකයි කියන්නේ මේකතුනේ. හරියටම මේ හිත බලාපොරොත්තු වෙන එක මිස් වුණොත් එහෙම එතනින් පස්සේ පීඩාව කියන එක එනවා. යම් යම් කාරණා නිසා එන පීඩාව වෙන්නේ නැහැ. නමුත් හරියටම මේ හිතට ફોකස් කරගන්න පුළුවන් වුණොත් මේ හිත හැම දෙයකින්ම බලාපොරොත්තු වෙන්නේ එකම එක හැඟීමක් කියලා. ආන්ගේ හැඟීම හොඳට ඔය හිත හඳුනනවා නම් ඔය හිතට තේරෙනවා එතකොට මේන් හොරා ඇවිල්ලා තියෙන කියලා. මෙන්න විකෘතිය දැන් වෙලා තියෙන කියලා. මේන හැඟීම පිළිබඳ හොඳ අදහසක් තියෙනවා. මොන හැඟීමද? ආස්වාදී සත්ව හැඟීම. නොහොත් සත්වයාට එන සතුටු සහගත හැඟීම. ඕන් ඔය කියන හැඟීම. ඕක තමයි පිංගුතුනි. මේ හිත දන්න අමෘතය. මේ හිත දන්න නිවන. මේ හිත දන්න නිවන ඕක. මේ හිත දන්න නිවන තමයි වැඩිපුරම බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා පිංගුතුනි මේ හිත නොදන්න නිවන ගැන තව දුරටත් කියලා දෙන්න ඕනේ නැද්ද? මේ හිත නොදන්න නිවන ගැන බොහොම මේ හිතට කියලා දෙන්න ඕනේ. මේ හිතට නිරන්තරයෙන් කියලා දෙන්න ඕනේ මේ හිත නොදන්න නිවන මොකද්ද කියලා. නොහොත් අර ඡන්දේ වෙන කාරණාව. නිවන කියන්නේ මොකද්ද කියලා. මොකද්ද පිංගුතුනි නිවන කියන්නේ? දැන් ආස්වාදය කියන එක නම් දැනගත්තානේ. මොකද්ද ආස්වාදය කියන්නේ? මේ සත්වයාට එන සතුටු සහගත හැඟීම. එහෙනම් නිවන කියන්නේ මොකක්ද? සත්වයාට එන සතුටු සහගත හැඟීම කියලා කියන්නේ ආස්වාදේ නම් නිවන කියන්නේ මොකක්ද? මොකද්ද නිවන කියන්නේ? මගේ නිවන මගේ පැල්පතයි කියලා එකක් තියෙනව නේද? ඒ මොකද මේ මහත්යාගේ නිවන? මගේ නිවන මගේ පැල්පතයි. අර පොඩි දුවගේ hina වැලක් කියලා කියන්නේ. ඒ පොඩි දුවගේ සිනහව තුලින් තාත්තා මොකද බලාපොරොත්තු වෙන්නේ? ඒ සත්ත්ව හැඟීමට එන සතුට තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ දරුවගේ මූණ දැක්ක ගමන් මොකක්ද වෙන්නේ? ඒක එනවා. ඒ නිසා තමයි ඒ තාත්තා කියන්නේ ගෙදර ගිහිල්ලා මගේ නිවන මගේ පැල්පතයි. ඔය කියන්නේ. මොකද මම සම්බන්ධ කාරණාවක් නම් අනිවාර්යයෙන්ම ඒක මේ ලෝකෙට අහිත එකක්. බුදුන් දේශනා කරන නිවන නෙමෙයි. හැබැයි මේ මහත්තයා කාගේ නිවන ගැනද කියන්නේ? මගේ නිවන ගැන කියන්නේ ඔය සත්වය සම්බන්ධ සතුටක් ගැන කියන්නේ ඔය. සත්වය සම්බන්ධ සතුටක් නම් පින්වතුනි ඒක බුදුන් දේශනා කරපු නිවන නෙමෙයි. මොකද බුදු පියාණන් වහන්සේ සත්වත්වයේ කියන එක හඳුන්වලා දුන්නේ පින්වතුනි දුක විදිහට. මොකක් විදිහටද? දුක විදිහට. මේ සත්වත්වයේ කියන හැඟීම දුක විදිහට පෙන්වලා දුන්නේ. දැන් එක තැනකදී තථාගතයන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහන ස්වාමීනි ඔබ වහන්සේ මේ බණ කියලා ඉවරලා මේ මිනිතුන් මරලා දානව නේද කියලා. ජාති මරනවා කියලා කියන ඔබ මැරෙනවනේ. නැද්ද? දැන් මෙච්චර දවසක් ඔබ කියලා දැන් ඔබනේ ඉන්නේ. දැන් මේ මගවරුවට පස්සේ ඔබ කියන එක මැරෙනවා. දැන් හරියනේ මිනිහා මැරුවනේ. නේද? ශරීරය ඉතුරු වුණා මිනිහා මැරුණා. ඉතින් ඔබ වහන්සේ මේ මිනිස්සු මරනවානේ.
මේ කරන වැඩේ නිසා. දැන් ඒක මේ බණ එහෙම කියද්දි දැන් මේක ලෝකේ ලෝකෝත්තර කියන එකයි පිටුතුනේ දෙක පැටලෙනවා. දැන් මේ බණ කියද්දි දැන් අපි හිතමුකෝ ඔබ කාට හරි කැමතියි කියලා. දැන් ඒ කෙනාට ඔබ බණ කිව්වට පස්සේ එයාට එයා කියලා හැංගෙනක නැති වෙනවා. නේද? දැන් ඔබ හරියට බණ ටික කියනවා නම් ඔබ කැමතිම කෙනාට දැන් මේ බණ ටික කියලා ඉවරනාට පස්සේ මොකද්ද වෙන්න ඕනේ යාට? එයා කියන එක හැංගෙන්නේ නැතුව යන්න ඕනේ. දැන් එතකොට ඔබ කාටද කැමති වෙන්නේ ඊට පස්සේ? මං කියන එක හැටෙනවද පින්කද? දැන් එයාට එයා කියන එක හැංගෙන්නේ නැතුව ගියොත් එහෙම දැන් ඊට පස්සේ කාටද ඔබ කැමති වෙන්න තියෙන්නේ? දැන් එහෙම කියද්දී නිකන් හරි අමුතුයි වගේ නේද? ඒ අමුත්ත තමයි පින්කුතුනි මේක ගැන නුහුරුව. මේක ගැන හුරුවකමක් තියෙන විදියක් නැහැ නෙති. මේක ගැන මීට කලින් හුරුකමක් තිබුණා නම් ඔබ දැන් ඉන්නවද මෙතන? ওই පුටි වාඩි වෙලා ওই පෙට්ටකම ওই පුටුට තියනවද? මේක ගැන මීට කලින් හුරුකමක් තිබුණා නම් හොඳට අත්දැකීම් එහෙම තියෙනවා නම් ওই පෙට්ටකම උතර තියෙන්නේ නෑ පින්කුතු. ඒ නිසා මේක ගැන කිසිම අත්දැකීමක්වත් හුරුකමක්වත් මුකුත් නැහැ. මේ තමයි පළවෙනි අත්දැකීම ලබන්න යන කියලා අපි හිතමු. මේ තමයි පළවෙනි අත්දැකීම. ඒ නිසා ඔය හිත බලාපොරොත්තු වෙන කාරණාව පින්තුනේ අධික වේගයෙන් ඒක පස්සෙම මේ හිත යනවා. ඔන්න ඔය කියන හැඟීම පිළිබඳ පින්තුනේ ඔය හිතේ තණ්හාවක් තියෙනවා. මොකද්ද තියෙන්නේ? තණ්හාවක් තියෙනවා. මොකක් සම්බන්ධයෙන්ද? ඔය කියන හැඟීම සම්බන්ධයෙන්. එතකොට හඳුනේ රූප වේදනා සංඥා සංකාර විඥාන වලට නෙමෙයිද තණ්හාව තියෙන්නේ? ඔය හැඟීමටද තණ්හාව තියෙන්නේ? රූප වේදනා සංඥා සංකාර විඥාන වල තණ්හාව නැද්ද එතකොට? ඔන්න එන ප්‍රශ්න. නේ? දැන් ඔය හැඟීමටද තණ්හාව තියෙන්නේ? ඔබ මට මේකට උත්තරයක් දෙන්නකෝ. ඔය හැඟීමට තණ්හාව නැද්ද? පොඩ්ඩක් අරක පැත්තකින් තියලා හොඳට හිතලා බලන්න ඔය හැඟීමට තණ්හාවක් නැද්ද කියලා. නැද්ද? තියෙනවා. ඒ තණ්හාව තියෙන්නේ ඕක පිළිබඳ මොකක් නිසාද? දැන් ඔය කියන හැඟීමට තණ්හාවක් නැද්ද? තියෙනවනේ. මම කියන නිසාද මේ කියන්නේ? ඔබ හොඳට හිතලා බලන්න. ඔය කියන හැඟීමට තණ්හාවක් නැද්ද? තියෙනවා. ඉතින් ඔබ හැමදේම කරන්නේ ඒකටනේ. එහෙනම් තණ්හාවක් තියෙනවා. ඕකට තණ්හාවක් තියෙන්නේ ඕක පිළිබඳ මොකක් නිසාද? විද්‍යාව නිසාද අවිද්‍යාව නිසාද? ඕක පිළිබඳ අවිද්‍යාව නිසා. මොකක් පිළිබඳද? ඔන්න ඔය කියන සත්ව හැඟීමට එන සතුට ගැන තියෙන අවිද්‍යාව නිසා ඒක ගැන මොකක් තියෙනවද? ඒක ගැන තණ්හාවක් තියෙනවා. දැන් ඕක හැදෙන්න නම් මොනවද ඕනේ දේවල් කියන්න බලන්න. දැන් ඔය කියන සත්ව හැඟීම හැදෙන්න නම් හිතක් ඕනේ නැද්ද? ඈ? ඕනේ නැද්ද? ඕනේ නේද? ඔය කියන හැඟීම හැදෙන්න නම් ඔතන රූපයක් තියෙන්න ඕනේ නැද්ද? ඈ? ඕනේ. ඔය කියන හැඟීම හැදෙන්න නම් පෙනීමක් තියෙන්න ඕනේ නැද්ද? දැන් පේන්නේ නැහැ. එතකොට ඔක හදන්න පුළුවන්ද? පේන්නේ නැහැ. ඉතින් කොහොමද හදන්නේ? දැන් ඔය කියන හැඟීම බලාපොරොත්තු වෙන්නේ සමනලයකින් නා. සමනලයකින් නා. දැන් සමනලය මොන වෙන්න ඕනද? මොන වෙන්න ඕනද? පේන්න ඕනේ. පේන්නේ නැත්නම් අර හදන්න පුළුවන්ද? බෑ. එහෙනම් අරකට තණ්හාවක් තියෙනවා නම් පිංගුතුනේ ඒක හදන්න පෙනීම උදව් වෙනවා නම් පෙනීමටත් මොකක් තියෙනවද? පෙනීමටත් තණ්හාව තියෙනවා. අන්න තැනක් ආවෙන. අන්න ලෝක විපාකයක්. පෙනීම කියලා කියන්නේ ඇත්තරම තියෙන එකක්. පෙනීම කියලා කියන්නේ මේ ලෝකෙට විද්‍යාමාන වෙන ලක්ෂණයක්. දැන් ඇහෙන එක කියලා කියන්නේ පිටුතුනේ මේව කඩලා ගන්න වෙන් කරලා. ඇහිම කියන විපාකේ. මොකද්ද විපාකේ? ඇහිම කියන විපාකේ. ඇහිම කියන විපාකේ නැත්තම් සින්දුවක් හරි මොකක් හරි අහලා බණ ටිකක් හරි අහලා අර කියන එක ගන්න පුළුවන්ද? බෑ. එහෙනම් ඇහිම කියන එක ගැන සම්බන්ධයෙන් මොකද ඔබට කියන්නේ? ඇහිම ගැන තණ්හාවක් නැද්ද? ඇහිම ගැන තණ්හාවක් පිටුනෝ පිටුතුනේ. ඇහෙන්න නම් මොකක් තියෙන්න ඕනද? ඈ? කනක් තියෙන්න ඕනේ. මේ කන කියන සිස්ටම් එක තියෙන්න ඕනේ. කන කියලා කියන්නේ මේ කම්පෙත්තද? නෑ. කන කියලා මොකද කන කියන්නේ? මොකද්ද කන කියලා කියන්නේ? කන කියලා කියන්නේ පින්වතුනි සිස්ටම් එකක්.
ඒ කියන්නේ ඇහිම කියන එක බිහි කරන සිස්ටම් එකට කියන මොකක් කියලාද? කන කියලා. ඇහිම කියන එක බිහි කරන සිස්ටම් එකට කියනවා කන කියලා. පෙනීම කියන එක බිහි කරන සිස්ටම් එකට කියන මොකක් කියලාද? ඇහැ කියලා. ඒ සිස්ටම් එකේ ගොඩක් ගැජට්ස් තියෙනවා. මෙතන තියෙන එකක් තියෙනවා, මෙහෙම කෑලි තියෙනවා, ස්නායු තියෙනවා. ඊට පස්සේ ඒව හෙට මෙට අරයි යන තව ස්නායු තියෙනවා. ඊට පස්සේ මොළය තියෙනවා. ඊට පස්සේ තාම මොන හරි තියෙනවා. දැන් ඔක්කොම අපි දැනගන්න ඕනේද? එහෙම එකක් නැහැ. පෙනීම කියන එක බිහි කරන සිස්ටම් එකට කියන මොකක් කියලාද? ඇහැ කියලා. දැන් පෙනීම කියන එකෙන් නම් අර කියන එක හදන්නේ. ඒක හදන්න නම් පෙනීම කියන එක තියෙන්න බෑ. ඒ නිසා පෙනීමට තණ්හායි. පෙනීම කියන එක නිකන් උපදින්නේ නෑනේ. ඒක උපද්දවන සිස්ටම් එකක් තියෙන්න බෑ. ඒකට කියන නම මොකද්ද? ඇස කියලා. එහෙනම් ඇසට තණ්හාවද නැද්ද? ඇසට තණ්හායි. ඇස තියෙන්නේ ඔළුවේ නං. දැන් ඇහැ පිටලා තියෙන්නේ මෙතන නං. දැන් ඒ ස්ට්‍රක්චර් එකට ඒකට කැමති නැද්ද? ඒකටත් තණ්හායි. ওই ස්ට්‍රක්චර් එක තියෙන්නේ gedara නං. කියන්නේ ওই ස්ට්‍රක්චර් එක තියෙන්නේ gedara නං ඒක ගැන මොකද හිතේ? ඒකටත් කැමති. ඒගේ තියෙන්නේ ගමේ නං. ඒකටත් කැමති. ඒ ගම තියෙන්නේ අපේ නගරේ නං. ඒ නගරෙට කැමති අනිත් නගර වලට වඩා. දැන් ඔබ කොහේ හරි ඔබ ඔය කොහෙද ඉන්නේ? මං ඉන්නේ ගාල්ලේ. ගාල්ලේනේ අර මේවා තියෙන්නේ ඔක්කොම ටික. අනිත් ඒවට වඩා ගාල්ල පොඩ්ඩක් පොඩ්ඩක් මම මේ ගාල්ලේ ඉන්නට උගුත් කියනවා නෙමෙයි. අපි ගාල්ලේ අපි දකුණේ. එහෙම පොඩ්ඩක් කියනවා නේ නිකන්. අපි දකුණේ මිනිස්සු. ඒ කියන්නේ ඒ නගරයටත් ඒ පළාතටත් කැමති. ඒකත් පොඩ්ඩක් උස්සලා තියෙන්නේ. ඒ පොඩ්ඩක් උස්සලා තියෙන ඔබ ඉන්න දැන් ගාල්ලනේ. ගාල්ල තියෙන්නේ මොකක් නිසාද? කොහේ නිසාද? ලංකාවේ. අපි ලංකාවේ මිනිස්සු. අපි හිත හොඳ මිනිස්සු. ඉන්දියාවේ හරියන්නේ එක. ඒ හරියන්නේ ලංකාව තමයි. ලංකාව තියෙන්නේ කොහෙද? ලංකාව කොහෙද තියෙන්නේ? පෘථිවියේ. ඒ නිසා පෘථිවියටත් කැමතිද නැද්ද? පෘථිවියටත් කැමතියි. ඒ නිසා අපි ඔක්කොම එකතු වෙලා මේ පෘථිවිය රකින්න ඕනේ. ඇයි? එන්න ආපස්සට. ආපස්සට ඇවිල්ලා මුලම තියෙන එක. පොඩි තැනකින් පටන් ගන්න පිංගුතුනි. එතනින් පටන් ගන්න එක පිංගුතුනි බැඳි යනවා ඉස්සරහට. දිගටම යනවා ඉස්සරහට. ඉතින් ඔබ හිතන්නේ ඔතනින් නවතිනවා කියලාද? පෘථිවිය නවතිනවා කියලා හිතන් ඉන්නේ? නෑ. පෘථිවිය විතරක් නෙමෙයි අපේ සූර්යයා මේ ඉන්නේ. නේ අපේ චන්ද්‍රය අපි වටේ කැරක් ඉන්නේ හැමතිස්සෙම. නේද? එතන විතරද? ඇයි මේ සක්වල කාගේ සක්වලද මේ? මේ අපේ සක්වල, මගුල් සක්වල, අපේ ඉන්න සක්වල. කොහොමද බැඳිලා පිංගුතුනි? මොකද පිංගුතුනි මේ හිත එක පොඩි තැනක් බලාපොරොත්තු වෙන්නේ. අන්නේ බලාපොරොත්තු වෙන එකට මුලින්ම තණ්හාව තියෙනවා. ඊට පස්සේ ඒක හදලා දෙන එකට තණ්හා වෙලා තියෙනවා. ඊට පස්සේ ඒක හදලා දෙන උදව් වෙන එකට තණ්හා වෙලා තියෙනවා. ඒකට පිංගුතුනි මේක දිගටම ඈතට තණ්හා වෙලා තියෙන්නේ. ඒ නිසා තමයි පිංගුතුනි පළවෙනි ගැටේ ගැහුවට පස්සේ ගැට පිට ගැට ගහනවා කියලා කියන්නේ. ගැට පිට ගැට ගහනවා. ගැට පිට ගැට ගහනවා උනාට පස්සේ පිංගුතුනි දැන් මේ පැවැත්ම කියන මෙන්න මේ ස්කන්ධ සමූහය මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මෙන්න මේ මෙතන තියෙන ඔය පොදිය මේ විදිහට විද්‍යාමාන වෙන්නේ අවුරුදු 60ක් නම් ඔය මුළු අවුරුදු 60ෙම අර ගැට නිසා එන ප්‍රශ්න වලට උත්තර හොයනවා. වෙන කිසිවක් කරන්න එතනින් එහාට. ඔච්චර තමයි මුළු ජීවිතේම ජීවත් වෙනවා කියලා කියන්නේ ඔච්චරයි කරන්නේ වෙන මොකුත් කරන්නේ නැහැ. ජීවත් වෙනවා කියලා කියන්නේ ඔච්චරයි. ගැට පිට ගැට ගහලා තියෙන්නේ. පළවෙනි ගැටේ ගහපු නිසා එතනින් එහාට දිගටම ගැට වැදිලා. දැන් ඔක්කොම අර ගැට නිසා එන ගැටවලට උත්තර හොයනවා. ඒ ගැට ලිහලිය ඉන්නවා. ඇයි හැමතිස්සෙම කියන්නේ මේ දවස්වල පොඩි ගැටලුවක් තියෙනවා. එහෙම කියන්නේ නැද්ද? මේ දවස්වල පොඩි ගැටලුවක ඉන්නේ. පොඩ්ඩක් බලන්න ඔගේ ගැටලුව කොහෙන්ද හැදිලා තියෙන්නේ කියලා. මේ ඉඩම ගැන පොඩි ගැටලුවක් තියෙනවා.
ඉඩමට හරි කැමති. ඇයි ඉඩමනේ ගේ තියෙන්නේ? ගෙදෙට්ට හරි කැමති. ගේ ගැන පොඩි ගැටලුවක් මේ දවස්වල. ගෙදෙට්ට හරි කැමති. ඇයි? ගේ ඇතුලේ ඔය කය තියෙන්නේ. මේ කයේ පොඩි ගැටලුවක් තියෙනවා. කයට හරි කැමති. ඇයි? කයේනේ ඇහැ තියෙන්නේ. ඇහි පොඩි ගැටලුවක් තියෙනවා. ඇහැට හරි කැමති. නේද? ඇයි ඇහැනේ පෙනීම හදලා දෙන්නේ? මේ පෙනීමේ පොඩි ප්‍රශ්නයක් තියෙන පොඩ්ඩක් මේ කන්නඩියක් දාගෙන හිල්ලේ. පෙනීමට හරි කැමති. ඇයි පෙනීම හදලා දෙන්නේ? මොකද්ද? පෙනීමෙන් තමයි ඔන්න ඔය කියන ෆීලින් එක හදලා දෙන්නේ. ඔය කියන ෆීලින් එක හදලා දෙන්න නිසා පෙනීමට කැමතියි. පෙනීම කියලා කියන්නේ පින්වතුනි රූපයක් විතරක් නෙමෙයි. පෙනීම ඇතුලේ තියෙනවා හැඳිනීම කියලා එකක්. දැන් පෙනීමක් කියලා කියන්නේ එකතුවක්. අපි පෙනීම හදලා දෙන ඇහැ කියලා කියන්නේ සිස්ටම් එකක්. ඒකෙත් ඒකයි සිස්ටම් එකක් කියලා කිව්වහම පිටුතුනේ ඒකේ කාරණා ගොඩක් තියෙනවා. ඇහැ කියලා කියන්නේ එක කෑල්ලක් විතරක් නෙමෙයි. ඒ සිස්ටම් එක. පෙනීම කියලා කියන්නේ මොකද්ද? පෙනීම කියලා කියන්නේ පිටුතුනේ එක කාරණාවක් නෙමෙයි. කාරණා කීපයක එකතුවක්. ඔය පෙනීම කියන එක ඇතුලේ තියෙනවා හැඳිනීම කියන එක. මොකක්ද තියෙන්නේ? හැඳිනීම කියන එක. දැන් මේ බෝඩ් එක පේනව නේද? ඔය බෝඩ් එක පෙනීම කියන එක කොටසකට ගත්තොත් පිටුතුනේ ඒක ඇතුලේ හඳුනා ගැනීම කියලා එකක් තියෙනවා. මේකේ මොනවද කරන්න කියන කොටසක් තියෙනවා. නේද? ඊට පස්සේ මේ පේන බව දැනෙන එකක් තියෙනවා නේද? පේන බව දැනෙනවනේ. කාට හරි පෙනීම විතරයිද තියෙන්නේ? කාට හරි පෙනීම විතරක් තියෙන්නේ? පෙනීම විතරයි තියෙන්නේ. නෑ. පේන බව දැනීමක් තියෙනවා. එහෙම නැද්ද? පේන බව දැනීමක් තියෙනවා. පේන රූපෙකුත් තියෙනවා. මොකක් හරි එකක්නේ පේන්නේ. මොකක් හරි වර්ණයක් කියලා ගමු. මොකක් හරි එකක්නේ පේන්නේ. එහෙනම් එතන රූපෙකුත් තියෙනවා. පේන බව දැනීමකුත් තියෙනවා. නේද? ඒ පේන එක හඳුනා ගැනීමකුත් තියෙනවා. ඒකේ මොනවද කරන්න කියලා අදහසකුත් තියෙනවා. නේද? ඔය ඔක්කොමගේ එකතුවට කියනවා පෙනීම කියලා. පෙනීම කියලා කියන්නේ හැඟීමක්ද නැද්ද? පෙනීම කියන්නේ හැඟීමක්. එහෙනම් පෙනීම කියන හැඟීමට අපි කෙටිම කරලා ගත්තොත් කාරණා පහක සමූහයක කාරණා පහක එකතුවක් තමයි පෙනීම කියලා කියන්නේ. ඒ කියන්නේ පෙනීම කියලා කියන්නේ හැඟීමක්. එක්තරා හැඟීමක්. ඕන් ඔය කියන පෙනීම නැමැති හැඟීමට කැමැත්තක් තියෙනවා. ඒක නිසා තමයි අර කියන හැඟීම හදලා දෙන්නේ. මොන හැඟීමද? සත්වයාට එන ආස්වාද කියන හැඟීම. පිටුදුනි සත්වයාට එන ආස්වාද හැඟීම කියන එකයි පෙනීම කියන හැඟීමයි එකක්ද දෙකක්ද? ඔය හොඳට ගන්න පිටුදුනි සත්ත්ව හැඟීමට එන සතුට. ඒ කියන්නේ ඒකයි. සත්ත්ව හැඟීමට එන කියන එක මේ වචනේ කියන්නේ නැතුව කතා කරන්නත් බෑ. සත්ත්ව හැඟීම ප්ලස් සතුට. සත්ත්ව හැඟීම ප්ලස් සතුට කියලා කිව්වේයි. මොකද සමහර වෙලාවට සත්ත්ව හැඟීම විතරයි තියෙන්නේ. සතුට කියන එක තියනවාද? ඒකයි කිව්වේ ප්ලස් සතුට කියලා. සත්ත්ව හැඟීම එකතු කිරීම සතුට. ඔන්න ඔය කියන දෙක එකට එකතු වෙච්ච හැඟීම. දැන් මේක අඳින්න බෑ ඉතින් මේ මොකක්ද අඳින්නේ? ධන ලකුණු තමයි ලියන්න තියෙන්නේ. මොකක් ලියන්නේ? ඉතින් මේක ඔබ හිතන්නම ඕනේ පිටුතුනේ මේ කියන එක. ඔන්න ඔය කියන හැඟීමයි පෙනීම කියන හැඟීමයි එකක්ද දෙකක්ද? දැන් හරි. පෙනීම කියන හැඟීමයි ඇහැ කියන එකක්ද දෙකක්ද? කොයි කතා කරන්නේ නැහැ. අර වෙන් කරන්න බැරි නිසා දන්නේ නැහැ. ඒක මං අහන්නේ එකක්ද දෙකක්ද කියලා. ඈ? එකක්ද දෙකක්ද? දෙකක්. හරි මෙහෙම ගමුකෝ. ඇහැ කියන එකයි ඇහැ පිටලා තියෙන මේ ස්ට්‍රක්චර් එක මේ ශරීරය කියන එකයි එකක්ද දෙකක්ද? ඇහැයි ශරීරය කියන්නේ එකක්ද දෙකක්ද? දෙකක්. මේ කය පිටලා තියෙන නිවසයි කය කියන්නේ එකක්ද? දැන් වෙලා තියෙන අර මේකේ පොඩ එහා කැලලකට ගිහින් තියෙනවානේ. ඒකයි දැන් කල්පනා කරන්නේ එකක්ද දෙකක්ද? ඒක පින්වතුනි ඒක එකක් කියලා ගන්න ප්‍රඥාවෙන්. ව්‍යුහය ගත්තොත් එහෙම ඔක දෙකක් පින්වතුනි. එකක් නෙමෙයි දෙකක්. නමුත් මේ දෙක හැදිලා තියෙන කාරණා බැලුවට පස්සේ එකම කාරණා වලින් හැදිලා තියෙන්නේ. පරිවර්තනය වෙන එකම කාරණා වලින් හැදිලා තියෙන්නේ. ඒ නිසා ප්‍රඥාවෙන් එකක් කියලා දකිනවා.
ඒක දකින්න අර දෘෂ්ටිය බිඳින්න ඕන කරන මානසිකාරයක් කරද්දී. අපි දැනට පොඩ්ඩක් ඒක එහෙමම තියමුකෝ. හරි. එතකොට ඔය ඇහැ කියන එකයි ස්ට්‍රක්චර් එක කියන එකයි එකක්ද දෙකක්ද? ඒක දෙකක් පින්තුනේ. දැන් එහෙනම් අපිට තේරෙනවානේ. ඔය හැම එකක්ම එකක් නෙමෙයි දෙකක්. මොකද නැත්තම් සමහර වෙලාවට පින්තුනේ ඔය ශරීරයක් නැතුව ඇහැ නැද්ද? ඔය ಜಾති ශරීරයක් නැතුව ඇහැ පිටපු දැන් තියෙන්නේ. දැන් බ්‍රහ්මෙක් ගත්තොත් එහෙම මේ ඔය තියෙන මේ ඝන කයක්ද තියෙන්නේ? නෑ ඇහැක් නැද්ද ඒ උනාට? ඇහැක් තියෙනවා එහෙනම්. එහෙනම් ඕක දෙකක්. ඒ කියන්නේ ඕක අයින් වෙලා ඇහැ විතරක් ඉතුරු වෙලා නේ කියන්නේ. නේ ඔය කියන ශරීරය අයින් වෙලා ඇහැ විතරක් ඉතුරු වුණා නම් ඕ දෙක එකක්ද? එකක් නෙවෙයි දෙකම අයින් වෙනවා එකපාරම නේද? එහෙනම් පෙනීම කියන හැඟීමයි සත්‍යයට එන සතුට කියන හැඟීමයි කියන හැඟීම් එකක්ද දෙකක්ද? හරි. රහතන් වහන්සේට පෙනීම කියන හැඟීම නැද්ද? මොකද්ද නැත්තේ? සත්‍යත්වයට එන ආස්වාද කියන හැඟීම තමයි නැත්තේ. එන එකක්ද දෙකක්ද? දෙකක්. හැබැයි පෙනීම කියන හැඟීම ඇසුරේ තමයි හැදෙන්නේ සත්‍යත්වයට එන සතුට කියන හැඟීම. මොකද හැඟීම කියන එකක තමයි හැඟීමක් හැදෙන්න පුළුවන්. මොකද නැත්තම් ඒක සුදුසු පරිසරයක් නෙමෙයිනේ. දැන් මේ බෝඩ් එකේ හැඟීමක් හැදෙන්නේ නැත්තේ. දැන් මේ බෝඩ් එකේ ඇයි හැඟීම කියන තත්වයක් හැදෙන්නේ නැත්තේ? සත්‍යත්වයට එන සතුට කියන හැඟීමක් ඇයි මේක හැදෙන්නේ නැත්තේ? මේක ඒක හැදෙන්න පුළුවන් පරිසරය. පරිසරයක වුණා කියලා ওই දෙක එකක් වෙනවද? නෑ. පෙනීම නැමැති හැඟීම ඒක තමයි ළඟින්ම ප්‍රයෝගී කරගන්න එක. ආසන්නයෙන්ම ඇදලා තියාගන්න එක. අහලා තියෙනව නේද? ආසන්නයට ඇදලා ගන්නවා අඳුර. ඒක තමයි ආසන්නයෙන්ම ඇසුරු කරන්නේ අර හැඟීම හදන්න. මොන හැඟීමද? සත්‍යයට එන සතුට කියන හැඟීම. ඒ හැඟීම උප්පද්දන්න ආසන්නයෙන්ම යොදා ගන්න හැඟීම තමයි මොකද්ද? පෙනීම කියන හැඟීම. පෙනීම කියන හැඟීමට ටිකක් එහෙන් තියෙනවා. පෙනීම කියන හැඟීම හදලා ඇහැ. ඊට ටිකක් එහෙන් තියෙනවා ඇහැ තියෙන කය. ඊට ටිකක් එහෙන් තියෙනවා කය තියෙන gedara. ඊට ටිකක් එහෙන් තියෙනවා gedara තියෙන ඉඩම. ඊට ටිකක් එහෙන් තියෙනවා වම වත්ත ඕමම ගිහිලා විශ්වයටම යනවා. දැන් ඔබට මේ කියන්නේ පැහැදිලිද? බලන්න පිටුනේ තථාගතයන් වහන්සේ මොන්න තරම් සාර දහමද දේශනා කරේ කියලා. මිනිස්සු තණ්හාව නසන්න කියලා කරන දේවල් වල වරද පොඩ්ඩක් තේරුම් ගන්න. තණ්හාව නසන්න කියලා පිටුනේ සත්‍යය ඉතුරු කරගෙන ඉවරලා මම ගෙදෙට්ට තියෙන තණ්හාව නෑ පුතේ දැන්. මම දැන් ওই ඉඩම් කඩම් ওই කිසිම දෙයකට තණ්හාවක් නෑනේ. එහෙනම් ආච්චි ඉන්ජෙක්ෂන් එක ගහන්න දැන් මැරෙන්නේ. මේ පායි ඉතින්. ගෙවල් වලට තණ්හාවක් නෑ ඉතින් ඒ වුණාට ඉතින් මං එහෙම එපා ඉතින් මට බයයි. ඒ කියන්නේ වෙනතුනේ මූලික හරයට නෙමෙයි ওই පහර ගහන්නේ. ඒක එහෙම්මම තියලා ඒතනින් මෙහා තියෙන ටිකට තමයි ඔය ගහන්නේ පහර. මට මේ ගෙවල් දොරවල් තිබ්බත් එකයි නැතත් එකයි. මට ඔය ඕන ගමක්නේ මට කොහේ හිටියත් එකයි. මට මෙහි හිටියත් එකයි හඳේ හිටියත් එකයි. එහෙම කියලා දේවල් අතහරිනවා. කවුද අතහරින්නේ? කවුද අතහරින්නේ? මං අතහරින්නේ. මං අතහරින එකනුත් බලාපොරොත්තු වෙන එක එහෙමමයි. මං දේවල් අතහරින එකනුත් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? සත්වයාට එන ආස්වාදී හැඟීම. ආස්වාදී සත්ව හැඟීම තමයි අතහරින එකනුත් බලාපොරොත්තු වෙන්නේ. අන්න ඒක තමයි වැරදි අතහැරීම කියලා කියන්නේ. ඔන්න ඔය අතහැරීම කරන්න ගියාට පස්සේ නිකන් තව තවත් පීඩාවට දුකටපත් වෙන මිසක් කිසි දවසක නිවන කියන එක නම් සාක්ෂාත් කරන්න වෙන්නේ නැහැ. ඔය මම දේවල් අතහැරලා දාන්න. මම දේවල් අතහරින්නේ මගේ සතුට උදෙසා. පින්තුනේ අතහරිනවා කියලා ගන්න නැහැ කියන්නේ ඒක. අත්හරිනවා නෙමෙයි අත්හැරෙනවා. අත්හරිනවා කියලා එකක් නැහැ. බලන්න පින්තුනේ තථාගතයන් වහන්සේ දේශනා කරපු සද්ධර්මයේ මොන්න තරම් ප්‍රඥා ගෝචරද මොන්න තරම් සාර්ථකද කියලා. උන්වහන්සේ පින්තුනේ දැන් අපි දැක්ක එකින් එකට මේ ගැට ගැහි ගිය විදිහ. උන්වහන්සේ පළවෙනි ගැටේ ගැහෙන්න ඕන කරන හේතුව පෙන්නලා අන්න ඒකේ කලකිරෙන්නයි පෙන්නලා දෙන්නේ. ඒකේ කලකිරෙන්න නොහොත් ආස්වාදේ කලකිරෙන්න. ආස්වාදේ මොකද්ද කියලා පෙන්නලා දෙනවා. ඒක පෙන්නලා දුන්නාට පස්සේ එහි කලකිරෙනවා.
ආස්වාදයේ කලකිරෙනකොට පින්වතුනි මොකද වෙන්නේ? ආස්වාදයේ හදලා දෙන්න පාවිච්චි වෙන ආසන්නම හැඟීම නැමැති පෙනීම කියන එක ගැනත් මොනව වෙනවද? ඒක ගැන කලකිරෙනවා. කලකිරෙනවා කියලා කියන්නේ අපෝ වැඩක් නැද්ද? අර ගැටෙනවද ඒ කියන්නේ? ගැටෙනව නෙමෙයි. ඒක නෙමෙයි කලකිරෙනවා කියලා කියන්නේ. ඒකට තියෙන බන්ධන ලිහෙන්න ගන්නවා. පෙනීම කියන එකට තියෙන බන්ධන ලිහෙන්න ගන්නවා. ඔය හිත ඒකට තියෙන කැමැත්ත, තණ්හාව ලිහෙන්න ගන්නවා. පෙනීම කියන එක ආසන්නයෙන්ම හදලා දෙන. ඇහක් තියෙනවා නම් ආන් ඒකට තියෙන කැමැත්ත ලිහෙන්න ගන්නවා. ඒක හදලා දෙන කයක් තියෙනවා නම් ඔහොම තමයි පිටුතුනේ මේක වෙන්නේ. ඒ කියන්නේ මුලින්ම ඔය හිත බලාපොරොත්තු වෙන සත්වත්වයට එන ආස්වාද කියන හැඟීම හි කලකිරෙන්න ඈතින්ම තියෙනවා මුලින් හැලෙන්න ගන්නවා. ඒ ඈතින්ම තියෙනවා. මොනද ඈතින්ම තියෙන්නේ? විශ්වය, ලෝකය, ඉන්න රට. ඔබ ටික කාලයක් මග වඩා යනකොට ඔබට මේ රට කොහෙද ඉන්න කියන එක එච්චර වැදගත් නැතුව යනවා පිටුතුනි. ඈතින් ලියනවා. එහෙන් ලියනවා. මේ මුලින් මේ මුල අල්ලලා මුල ගැන විදර්ශනා කර මේ ගැන පැහැදිලි කරගනිද්දී ඈතින් ලියනවා. බලන්න පිටුතුනි බුදු පියාණන් වහන්සේ මේ අර ගහක ඉතිලා තියෙන වැලක් වගේ නේද? ගහේ හැමතැනම වැල ඉතිලා තිබුණාට වැලේ මුල තියෙන්නේ එක තැනක. තථාගතයන් වහන්සේ මේ වැලේ මුල තමයි සුද්ධ කරන්න කියලා කිව්වේ. මුල තමයි කපන්න කිව්වේ. තණ්හාය මූලං කනත. මුල් සිඳින්න කියලා දේශනා කරදී මුල සිඳින්න කියලා දේශනා කරදී මොකද මුල සිඳෙනකොට මොකද වෙන්නේ? අර වැලේ උඩ හරියෙන්ම අල්ලගෙන තියෙන දේවල් මොනව වෙනවද? ඒවා අතහැරෙන්න ගන්නවා. ඒවා අතහැරනකොට පින්වතුනි නිකන් හිතන්නකෝ. ගහක් තියෙන මේ ගහේ වැලක් ගිහිල්ලා තියෙනවා. ඒ වැලේ මුල එක තැනක තියෙන්නේ. එතනින් තමයි පොළොවට ගිහිල්ලා සාරේ දෙන්නේ. සාරේ ගන්නෙ. ආන් එතනින් හැදෙන මුල ගිහිල්ලා අර අතුවල කෙරවලේ තියෙන දේවලුත් බැඳගෙන ඉන්නේ. පින්වතුනි කෙලවරේම තියෙන එකක් බැඳගෙන ඉන්න නිසා ඒ කෙලවරේම තැනකට අපි හිතමු ඒ කෙලවරේම තැනක අත්තක් කැඩුනා කියලා. ඒකත් මේ මුලට දැනෙන්නේ නැද්ද? ඒකත් දැනෙනවා. ඊට පස්සේ ඒ වැල ගිහිල්ලා කොහේ හරි අත්තක කොහේ හරි දෙබලක් අස්සෙන් ගිහිල්ලා තියෙනවා නම් එතන සතෙක් එතන මොන හරි කරනවා නම් ඒක පතුරු ගහනවා නම් ඒකත් දැනෙනවා පින්වතුනි. ඒ නිසා තමයි පින්වතුනි මේ රටට මොන හරි වෙනකොටත් ඔය හිතට දැනෙන්නේ. නේ? මේ රටට ව්‍යසනයක් වෙන්න යන්නේ. ත්‍රිකුණාමල වරාය විකුණන්නලු යන්නේ. ඉතින් මේක පින්වතුනි මේ ගහ දිගේ ගිහිල්ලා වෙලිලා ගිහිල්ලා හැම අස්සම් මුල්ලක් හැම තැනම ගිහිල්ලා තියෙන්නේ. අර මේ පිළිකා සෛලයක් වගේ හැම තැනම ගිහිල්ලා තියෙන්නේ පින්වතුනි. හැම තැනම බැඳිලා තියෙන්නේ. හැම තැනම බැඳුනට පස්සේ පින්වතුනි මේ බැඳෙන හැම තැනටම මොනවද වෙන්නේ? ඒ වෙන හැම එකකම බලපෑමක් එනහිට එනවා. හැම දෙයකම බලපෑමක් එනවා. ඒක නිසා තමයි පින්වතුනි දැන් ඉන්දියාවේ මිනිස්සු ටිකක් මැරිලා. පොඩ්ඩක් හරි අමුතුයි. ඉතින් ඔබගේ ඥාතියෝද? එහෙම නෑ. මේ කොහේවත් නැති දේවල්. ඒ හැම එකකම බැඳීමක් එනවා ඇතුළට. ඒකට හේතුව තමයි පින්වතුනි පළවෙනි ගැටේ ගහ ගන්නවා දන්නේ නැති නිසා. පළවෙනි ගැටේ නොදන්නකම නිසා ගහ ගන්නවා. ඒ ගැටේ නිසා එනවා තව ප්‍රශ්නයක්. ඒ නිසා තව ගැටයක් ගහ ගන්නවා. ඕන් ඔය ඊට පස්සේ ඒ ගහන ගැටේ නිසා තව ගැටයක් එනවා. ඒ නිසා තවත් එකක් ගහ ගන්නවා. ඒක නිසා තව එකක් එනවා. තවත් එකක් ගහ ගන්නවා. ඔහොම තමයි මේ ගැට ඔක්කොම ටික දැන් ගැට ගහලා තියෙන්නේ. දැන් අපි මොකද්ද කරන්න ඕනේ? උඩ ඉඳලා ගැට ඔක්කොම ලියමුද? ඒ කියන්නේ මුලින්ම දැන් මේ අපිට ඕනේ මේ ගහ පුරාම වෙලිලා තියෙන මේ වැල මරන්න නෙවෙයි. මොකද්ද කරන්නේ? අපි මුලින්ම ගහ උඩටම නගිමුද? ගහ මුදුනටම නැගලා මුදුනේ ඉඳලා ලියාගෙන මෙහෙම. එහෙම ලියමුද එන? එහෙම ලියන්න යනවා බොහෝ දෙනෙක්. ඒ අය තමයි පින්වතුනි මං දේවල් අතහරින්න කියන වැඩේ කරන්නේ. මොකද තණ්හාව නිසා දුක එනවා කියන එක පින්වතුනි බොහෝ දෙනෙක් දන්නවා මේ බෞද්ධ මිනිස්සු. තණ්හාය ජායති සෝකෝ තණ්හාය ජායති බයං කියලා බුදුන් දේශනා කරමු සද්ධර්මයේ
ඒ හරය නැතිව යම් කොටසක් මිනිස්සු දන්නවා. තණ්හාව නිසා දුකෙන්නේ. අපේ අත්තම්මත් ඒක කිව්වා. තණ්හා කරන්න එපා ඕනකට වැඩි දේවල් වලට. පොඩ්ඩක් තණ්හා කරලා කමන්න. ගොඩක් තණ්හා කරන්න එපා. දැන් ওই මොනවද ඔය කියන්නේ? එක කොටසක් දන්නවා පින්තුනි. ඒ නිසා ඒව තමයි ක්‍රියාත්මක කරන්නේ. මුළු ජීවිතේම මේ පැත්තට නැඹුරු වෙලා ඒව කරගෙන යනවා. ඒ නිසා තමයි අවුරුදු 60 70ක් තිස්සේ සිල් ගත්තා. බයෙන් ශෝකයෙන් දුරු අයින් වෙන්න බැරි වුණේ. ඉතින් සිල් ගන්න යන ඇත්තෝ දන්නවා පින්තුනි තණ්හාව නිසා දුක කියලා. ඉතින් ඒ නිසා තණ්හාව අයින් කරන්න යනවා. මේ පුළුවන් විතර අයින් කරනවා. ඒ කියන්නේ තමන්ගේ දේවල් දෙනවා. ඉතින් අටපිරිකර කරගෙන හාමුදුරන්ට දෙනවා. දීලා අටපිරිකර අතහරිනවද? මොකක්ද නැහැ උනේ ඒකට. ඉතින් එහෙම තමයි කරන්නේ ගොඩක් දේවල්. ඉඩම කාටද ලියලා දෙන්නේ? දරුවට ඉඩම ලියලා දෙනවා. ඊට පස්සේ බලනවා ඒක මොනවද කරන්නේ කියලා. ඒ ඉඩම දූට ඉඩම ලියලා දුන්නාට පස්සේ දූ ඒක කාට හරි ලියලා දුන්නොත් එහෙම. ඉතින් ඇයි ඒක ගැන ප්‍රශ්න කරන්නේ? ඉතින් ලියලා දුන්නානේ. එහෙම තණ්හාව අයින් කරන්න බෑ වේමුද? එහෙම කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. මේකේ මුල සිඳින්නයි ඕනේ. මුල සිඳින්නයි ඕනේ. මුල සිඳිනකොට පිටුතුනේ හරිම ලේසි. එකම දෙයක් කරන්න තියෙනවා. ඒ කියන්නේ පිටුතුනේ මේ වැල ගහේ හැමතැනම වෙලිලා ගිහිල්ලා. ඒ වෙලිලා ගියේ එක තැනක ප්‍රශ්නයක් එනවා. දහම හරියට දන්න කෙනෙක් නම් එතන ප්‍රශ්නෙනකොට කොහෙද සිඳින්නේ? මුල සිඳින්නේ. මොකද එතන ප්‍රශ්නෙනකොට තේරුම් ගන්නවා ඒ ප්‍රශ්නේ එන්නේ මුලින්ද කියලා. මුලට තියෙන කැමැත්ත නිසා ඊළඟ එක ඔහොම ඇවිල්ලා මෙන්න මෙතන ප්‍රශ්නයක් ඇහිලා. ඒ කියන්නේ එක ගැටයක් හිර වෙලා. එහෙනම් ඒ වෙලාවට කරන්නේ එකම කාරණාව. ඒකයි කියන්නේ පිටුතුනේ මේ දහම හරියටම තේරුම් ගත්තට පස්සේ ඒකට ඔබ අහලා තියෙනව නේද සීලබ්බත පරාමාස කියලා. විවිධ දේවල් කරන එක නවත්තලා දානවා. එක දේවල් කරන්නේ නැහැ. ඒ කියන්නේ එක ගහේ කොහේ හරි තැනක එක ප්‍රශ්නයක් ආවට පස්සේ එතෙන් දුවගෙන ගිහලා එතන විසඳනවා මෙතන දුවගෙන ගිහලා එතන විසඳනවා අතෙන් දුවගෙන ගිහලා එතන විසඳනවා මෙතන දුවගෙන ගිහලා මෙතන විසඳනවා ඔය විකාරේ නෙමෙයි කරන්නේ. ඔය ඔක්කොම ටික හොඳට අත්දැකලා එකම කාරණාවක් කරගෙන යනවා. එකම පාරක යන්නේ එකම දෙයක් කරන්නේ එකම වැඩපිළිවෙලක් කරන්නේ. මොන ප්‍රශ්නයාවත් එකම දෙයක් කරන්නේ. කොයි ප්‍රශ්නයාවත් එකම දෙයක් කරන්නේ. අම්මා මැරුණා එකම දෙයක් කරන්නේ. තාත්තා මැරුණා එකම දෙයක් කරන්නේ. ගේ සුනාමියට ගහගෙන ගියා එකම දෙයක් කරන්නේ. Taman කැමති වෙච්ච දේවල් අනිත් අය හොරකම් කරා එකම දෙයක් කරන්නේ. හැම තැනත් මොන ප්‍රශ්නයාවත් එකම දෙයක් කරන්නේ. සරලව කිව්වොත් 11 මහා ගින්න මෙද්දී එකම දෙයක් කරන්නේ. මේ ගැට එක තැන් වලට ගැහිච්ච නිසා තමයි පිංගුතුනි 11 මහා ගින්න එක දේවල් වලින් එනවා කියලා හිතෙන්නේ. නමුත් 11 මහා ගින්න එක දේවල් වලින් නෙමෙයි එන්නේ. එකම කාරණාව නිසායි එන්නේ. ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස කියන 11 මහා ගින්න වෙන්නේ පිංගුතුනි මේ හිත බලාපොරොත්තු වෙන එකේ ප්‍රශ්න නිසා. පිංගුතුනි යම් දවසක ওই හිත බලාපොරොත්තු වෙන ඔන්න ඔය කියන හැඟීම බලාපොරොත්තු නොවුනොත් ඒ ධර්මයේ ප්‍රශ්න ඔක්කොම ඉවරයි. ඔය බලාපොරොත්තු වෙන කාරණාව බලාපොරොත්තු නොවුනොත් ඔය ප්‍රශ්න ඔක්කොම ඉවරයි. නමුත් දැන් ඔබට හරි ප්‍රශ්නයක් පිංගුතුනි මේක බලාපොරොත්තු නොවුනොත් හරි කියන එක ඔබ දන්නවා. නමුත් දැනගත්තට ඔබ තේරුම් ගන්න කොච්චරනම් බලාපොරොත්තු වෙනවද කියලා. මේ බණහන වෙලාවෙත් පිංගුතුනි ඔබ බණහන්නේ කියලා හැඟෙනවා. ඒ කියන්නේ එච්චර මේ හිතට පඳු ගැහිලා තියෙන්නේ. ඔය බලාපොරොත්තු වෙන එක හොඳයි කියලාද නරකයි කියලාද? හොඳයි කියලා. ඔය බලාපොරොත්තු වෙන හැඟීම හරිම ෂෝක් කියලා තමයි ඔය හිත බලාපොරොත්තු වෙන්නේ. ඔය හැඟීම නැමැති ආස්වාදයේ ආස්වාදයි කියලා තමයි බලාපොරොත්තු වෙලා ඉන්නේ. ඔන්න ඔය ආස්වාදයි කියලා ඕක ගැන තියෙන අවිද්‍යාවක් තියෙනවා පිටු. අන්න අවිද්‍යාව. ඔය තියෙන්නේ. ඕක ගැන ඔය කියන හැඟීම ගැන තණ්හාවක් තියෙනවා. ඒ තණ්හාව තියෙන ඔය හැඟීම ගැන තියෙන අවිද්‍යාව නිසා. ඒ කියන්නේ ඔය හැඟීම නිසාම තමයි මේ ප්‍රශ්න ඔක්කොම එන්නේ කියලා. මේ හිත දන්නව මදි. බන අහලම නැත්තම් දන්නව මදි නෙමෙයි දන්නේ නැහැ. ඉතින් දන්නේ නැහැනේ පිටුදී හරිනේ නේද දැන් හිතන්නකෝ දැන් මිනිස්සෙක් තුවාල වෙලා. දැන් මේ මිනිස්සයා තුවාල වුණාට පස්සේ එතෙන්ට ගිහිල්ලා අඬා වැළපෙනවා. මොකක් කීකින්ද අඬා වැළපෙන්නේ? අනේ තුවාල වෙලා මොන අපරාධයක්ද මේ සිද්ධ වුනේ? දැන් ඔය අඬා වැළපෙන වෙලාවේ හිත බලාපොරොත්තු වෙන්නේ මොකක්ද?
දැන් මොකක් හරි කී විලාපතිය අඬනවා. දොස් අඬනවා අපි දුකටපත් වෙලා සෑහෙන දුකටපත් වෙලා. ওই දුකටපත් වෙච්ච වෙලාවෙත් මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? කොහොම හරි කරලා තුවාලේ හොඳ වෙලා මොන තත්වයටපත් වෙන්නද? ආස්වාදී සත්ව තත්වයටපත් වෙන්න. ඒක එන්නේ නැහැ. සත්ව විතරයි එන්නේ ආස්වාදේ එන්නේ නැහැ මේ වෙලාවේ. ඒ නිසා කොහොම හරි කරලා ඒකෙන් අයින් වෙලා මේ සත්ව හැඟීමට ආස්වාද කියන හැඟීම ගන්න ඕනි කොහොම හරි කරලා. හැඟීම එනවා භාගයක්. ඊටු ටික එන්නේ. මොකද හොඳ මේකනේ බලාපොරොත්තු වෙන්නේ. හොඳ මේක බලාපොරොත්තු වෙන නිසා මේ වෙලාවෙ වෙන්නේ භාගයයි. කොහොම හරි කරලා ඊටු එක ගන්න හදනවා. ඉතින් ඊටු එක ගන්න හදන එක තමයි අඬ කරන්නේ. මේ කඳුළු පෙරාගෙන අඬනවා. අඬත් මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? අම්මට පණ එන්න කියලා බලාපොරොත්තු වෙන්නේ. අම්මට පණ එන්න එකේ මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? අනේ අම්මා මැරුණා කියලා අඬනවා. නේද? ඉතින් අම්මා මැරුණා කියලා අඬන එකේ මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? අනේ අම්මට පණ තිබුණා නම් කියලා නෙමෙයි බලාපොරොත්තු වෙන්නේ. අනේ අම්මට පණ තිබුණා නම් අම්මා පණ පිටින් ඉන්න එකනේ පේන්නේ කියලා නෙමෙයි බලාපොරොත්තු වෙන්නේ. අම්මා පණ පිටින් ඉන්නවා කියන එක පේනුණා නම් සත්‍යයට සැපේනවනේ. ඉතින් ඔය අම්මා ගාවට ගිහිල්ලා අඬනවා කියලා මොකද්ද ඔය කරන්නේ? අනේ අම්මේ සත්වයක විතරයි එන්නේ. ආස්වාද නෑ කියලා අඬන්නේ. ඉතින් ඒක අඬන්න ඕනද ඉතින් උකට? මෙන්න මොකක් කර කිව්වන හරියද? අම්මේ සත්ව විතරයි එන්නේ. ආස්වාද නෑ. කොහොම හරි කරලා පණ ගන්නකෝ. ගත්තා නම් ඒකත් එනවා මෙතෙන්ට. එහෙනම් දෙකම ආවනම් මට හොඳ මේක ගන්න පුළුවන් අම්මේ. ඒකයි කියන්නේ බුදුන් ආත්ම අර්ථකාමී කියලා. ආත්මයට හොඳ මේක දෙන්න තමයි හැමතිස්සෙම ගන්නෙ. ජීවිතේට අර්ථයක්. නේ? ආත්මයට හොඳම අර්ථය දෙන්න තමයි හදන්නේ. ඒ කියන්නේ සත්‍යයට සැප නැමැති හොඳ මේක දෙන්න තමයි හදන්නේ. ඒකට තියෙනවා ආත්මාර්ථය කියලා. ආත්මාර්ථකාමී. අඬන්නෙත් අන්තිමට මොකටද? ඒකට තමයි. දැන් අපි කල්පනා කරලා බලන්න ඕනේ එහෙනම් පින්වතුනි. දැන් මේ හිත ඔය බලාපොරොත්තු වෙන හැඟීම බලාපොරොත්තු වුණාට පස්සේ මොකද්ද වෙන ප්‍රශ්නේ කියලා. ඔන්න ඔය හැඟීම බලාපොරොත්තු වුණාට පස්සේ පින්වතුනි මෙන්න මෙහෙම දෙයක් සිද්ධ වෙනවා මේ හිතේ. දැන් මේක ගැන ඔබට දීර්ඝව කතා කරා ඉස්සරහට කතා කරයි. මම මේ කතා කරන්න යන්නේ පින්වතුනි ඔය කියන හැඟීම බලාපොරොත්තු වීම නිසා මේ හිතේ සිද්ධ වෙන විකෘති ක්‍රමවේදය මොකක්ද කියලා. ඒ කියන්නේ මේ හිතට අදාළ නොවන ආගන්තුක ක්‍රමවේදයක් මේකේ ක්‍රියාත්මක වෙනවා. ඕක බලාපොරොත්තු වෙන නිසා. මට කියන්න පින්වතුනි පෙනීම නැමැති විපාකේ. දැන් පෙනීම නැමැති විපාකේ මොකක්ද කියලා දන්නවද? පෙනීම කියන එක. නැත්නම් මේ පෙනීම කියන විපාකේ ආස්වාදී සත්ව හැඟීම කියලා එකකුත් තියෙනවද ස්වභාවිකව? දැන් ඔබ කතා කරා නේද කලින් ආස්වාදී සත්ව හැඟීමයි පෙනීම කියන හැඟීමයි කියන්නේ එකද දෙකද? දෙකක්. එහෙනම් පෙනීම කියන හැඟීම ඇතුලේ ආස්වාදී සත්ව හැඟීම කියලා හැඟීමකුත් තියෙනවද? නැත්තම් හැඟින්නේ මොකද්ද? දැන් පෙනීම මටනේ පේන්නේ. එහෙනම් ඉතින් පෙනීම ඇතුලේ තියෙනවනේ හැඟීම. දැන් මට නේද පේන්නේ? නේද? මමනේ බලන්නේ. ඒ කියන්නේ මටනේ පේන්නේ. ඉතින් මට පෙනීම කියලා නම් කෙලින්ම හැඟෙන්නේ ඒ හැඟීම ඇතුලේ තියෙනව නේද? සත්ව හැඟීම. ඒ කියන්නේ පෙනීම කියන හැඟීම ඇතුලේ ආස්වාදී සත්ව හැඟීමක් තියෙනව නේද? තියෙනවද? තියෙනවද? තියෙනවද නැද්ද? නෑ පින්වතුනි. ඔරිජිනල් තත්ත්වේ එහෙම එකක් නෑ. නමුත් ඔරිජිනල් තත්ත්වේ මේක තියාගන්න බෑ. ඔරිජිනල් තත්ත්වේ තියාගන්න බෑ. හැමතිස්සෙම විපල්යාස වූ තත්ත්වෙම තමයි තියෙන්නේ. ඒ කියන්නේ පෙනීමක් විදියට හැඟෙන්නේ නෑ කිසි වෙලාවක. මට පේන්නේ කියලා තමයි හැඟෙන්නේ. පෙනීමක් විදියට හැඟෙන්නේ නැතුව මට පේන්නේ කියලා නම් හැඟෙන්නේ. ඔය එහෙනම් පින්තුනේ පෙනීම කියන එක යම්කිසි විකෘතිතාවයකටපත් වෙනවා. ආන්ගේ විකෘතිතාවයටපත් වෙන්නේ පින්තුනේ අර බලාපොරොත්තු වෙන දේ නිසා. මොකද බලාපොරොත්තු වෙන්නේ? ආස්වාදී සත්ව හැඟීම.
අන්නේ හැඟීම මේ හිත හැමතිස්සෙම බලාපොරොත්තු වෙන නිසා පින්තුනේ මේ විපාකෙට පෙනීමක් කියලා එකක් උපදිනකොට අරක බලාපොරොත්තු වෙන නිසා මේ පේන එක ඒ බලාපොරොත්තු වෙන එක හදන්න යෙද වෙනවා. මොන වෙනවද? යෙද වෙනවා. අන්නේ සමස්ත දේට කියනවා පින්තුනේ මේ විපාකයේ අபிසංකරණයට ලක් වෙනවා කියලා. පෙනීම කියන විපාකයේ මොන කරණයට ලක් වෙනවද? අபிසංකරණයට ලක් වෙනවා. මට කියන්න අபிසංකාර කරනවද ඔබ? අபிසංකාර කරනවද? කරනවද? නෑ පිටුතුනේ අபிසංකාර වෙනවා. එකම එක දෙයක් ගැන බලාපොරොත්තු තිබුණාට පස්සේ ඊටු ටික නිකම්ම වෙනවා. එකම එක දෙයක් ගැන බලාපොරොත්තු තණ්හා, ඒ කියන්නේ එකම එක දෙයක් ගැන අවිද්‍යාව නිසා තණ්හාව තිබුණොත් එතනින් එහාට වෙන්න ඕනේ ඔක්කොම ටික වෙනවා. ඒකේ කියන්නේ පිටුතුනේ න අමත අග්ග පුබ්බා කෝටි නපඤ්ඤායති කියලා. අග බුදුන් දේශනා කරපු නිවන කරගන්න බෑ. ඒ කියන්නේ බුදුන් දේශනා කරපු නිවන නැමැති ඔරිජිනල් හැඟීම ලබන්න බෑ. මුල මොකක් නැති නිසාද? මුල ප්‍රඥාව නැති නිසා. මොකද්ද ප්‍රඥාව කියන්නේ එතකොට? මේ බලාපොරොත්තු වෙන දේ සම්බන්ධයෙන් ඇත්ත ඇති සැටියෙන් නොදන්නකම. මේ බලාපොරොත්තු වෙන දේ සම්බන්ධයෙන් තියෙන අවිද්‍යාව. තමයි ප්‍රඥාව නැතිකම කියලා කියන්නේ. දැන් මේ කියන නිසා ගන්න එපා පින්තුනේ. ඔය හිත අවංකවම හිතලා බලන්න. ඔය කියන හැඟීමට කැමති නැද්ද කියලා? කැමතියි. ඔය කියන හැඟීමට දැනුත් කැමතියි. ඒ කියන්නේ දැනුත් ඔය කියන හැඟීම පිළිබඳ අවිද්‍යාව ක්‍රියාත්මකයි. දැනුත් අවිද්‍යාව තෘෂ්ණාව ඔය කියන හැඟීම සම්බන්ධයෙන් තියෙනවා. ඒ නිසා මොකද වෙන්නේ පින්තුනේ? මේ පෙනීම කියන හැඟීම අර බලාපොරොත්තු නිසා මොකද වෙන්නේ? අபிසංකරණයට ලක් වෙනවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට මට පේනවා කියලා හැඟෙනවා. ඒ කියන්නේ පෙනීම කියන හැඟීම දැන් ওই මොන වෙලා තියෙන්නේ? විකෘතිතාවයටපත් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මේ වෙලාවේ මේ විපාකයේ අபிසංකරණයට ලක් වෙලා තියෙන්නේ. ඒ නිසා තමයි මට හැඟෙනවා කියලා හැඟෙන්නේ. කොහොමද මේක එහෙම වෙන්නේ? කොහොමද ඒක එහෙම වෙන්නේ? දැන් අපි මුලින්ම කිව්වා සත්ව හැඟීමට තියෙන තණ්හාව. ඒක ගැන අවිද්‍යාව නිසා. ආන්ගේ අවිද්‍යාව තෘෂ්ණාව තියෙන මානසිකත්වයට මෙන්න මේ විපාකයක් ඇදලා ආවට පස්සේ ආන්ගේ විපාකයේ පිඟුතුනේ ඔය බලාපොරොත්තු වෙන එක තියෙනවද? ඒ කියන්නේ පෙනීම කියලා හැඟීමක් හැදෙනවා. ඒ හැදෙන එකේ බලාපොරොත්තු වෙන එක තියෙනවද හැදෙනකොටම? ඔරිජිනල් නැහැ නේද? තිබුණා නම් ප්‍රශ්නේ හරිනේ. එහෙම එකක් නැහැ ඒකේ. ඒ නැති නිසා මොකද වෙන්නේ? හිත මොකකටපත් වෙනවද? පීඩාවටපත් වෙනවා. මොකද බින්දුතුනි මේ එන විපාකේ ඔය බලාපොරොත්තු වෙන එක නැහැ කොයි වෙලාවකවත්. කිසිම වෙලාවක නැහැ. ඔය බලාපොරොත්තු වෙන හැඟීම. බලාපොරොත්තු වෙන හැඟීම ඔය කියන හැඟීම නෑ. ඒ නිසා මොකද වෙන්නේ බින්දුතුනි? මේ එන හැඟීම අபிසංකරණයට ලක් වෙනවා. ඇයි? බලාපොරොත්තු වෙන එක නැති නිසා අධික පීඩාවටපත් වෙනවා. ආන්ගේ පීඩාවටපත් වෙන නිසා පින්තුනි මේ හිත විසින් ඔය කියන හැඟීම මොනවා කරලා දෙනවද? අபிසංකරණය කරලා දෙනව. නොහොත් බිහි කරලා දෙනවා. මොනවා කරලා දෙනවද? බිහි කරලා දෙනවා. මොන ආකාරවද බිහි කරලා දෙන්නේ? මොන ආකාරවද? මැජික් මොකද මේ හැංගීමේ නැති එකක් නේ බලාපොරොත්තු වෙන්නේ. දැන් නැති එකක් බලලා දැන් හිතන්නකෝ දැන් ඔබ අම්මගෙන් ඉල්ලනවා ගිහලා අම්මේ මට තරුවක් ගෙනල්ලා දෙන්න කියලා. දැන් අම්මා කියන මොකද්ද තරුවක් ගෙනල්ලා දෙන්න කිව්වම පුතේ මේ කොහෙද තරු තියෙන්නේ? මට බෑ ගෙනල්ලා දෙන්න. ආයෙත් ඉල්ලනවා. මොකද්ද? තරුවක්. එතකොට මොකද්ද කියන්නේ? තරු නැහැ ගෙනල්ලා දෙන්න බෑ. ආයෙත් ඉල්ලනවා. මොකද්ද ඉල්ලන්නේ? තරුවක්. එතකොට අම්මා මොකද්ද කියන්නේ? තරු නැත්තම් මම තරු නැත්තම් මං තරු මොනව කළ දෙන්නද? මවල දෙන්නේ පුතේ. ඔය එන්නේ ඔන්නෝක තමයි ඔය වෙන්නේ. පෙනීම කියන හැඟීම එනවා. ඒක ඇහැ රූප ගන්නට පස්සේ වෙන එකක්. නමුත් බලාපොරොත්තු වෙනවා එකක්.
ඒ බලාපොරොත්තු වෙන එක මේ කියන හැඟීමේ නැහැ. ඉතින් හද දැන් බලාපොරොත්තු වෙනවා. නමුත් ඔරිජිනල් එන එකේ ඒක නැහැ. නේ? ඇත්තටම තරු නැහැ. නමුත් තරු ඉල්ලනවා අම්මගේ. අම්මා බැරිම තැන මොකද කරන්නේ? මවලා දෙන්නේ. අම්මට හදිසි හරි මවලා දෙන්න පුළුවන්කමක් තිබ්බනම්. අම්මට හදිසි හරි මවලා දෙන්න පුළුවන්කමක් තිබ්බනම් මෙලහට ඔබට කීයක් જાති මවලා දීලාද? හොඳ වෙලාවට තිබුණේ නැත්තේ. නේද? අම්මට හදිසි හරි හැකියාවක් තිබ්බනම් මවලා දෙන්න. මවලා දෙන්නේ නැද්ද? මවලා දෙනවා පින්තුනේ. ඔය කියන හැඟීමෙන් බලාපොරොත්තු වෙනවා. සත්ව හැඟීම. ආස්වාදී සත්ව හැඟීම කියන හැඟීම ඔය හැඟීමෙන් බලාපොරොත්තු වෙනවා. ඒක නැති නිසා මොකද වෙන්නේ? අර යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙලා පින්තුනේ ඔය කියන හැඟීම මොනව කරලා ගන්නවද? ඈ? මොනව කරලා ගන්නවද? මවලා ගන්නවා. අම්මට ඒක කරන්න බැරි වුණාට හිතකට ඒක කරන්න පුළුවන්. හිත කියලා කියන්නේ පින්තුනේ යමක් මවලා පෙන්වන්න පුළුවන් හැකියාවක් තියෙන දෙයක්. දැන් අපි ඕක ඔප්පු කරගන්න යමු උදාහරණයකට. දරුවා මැරිලා අම්මගේ. මම දැන් මේ ගැන ගුරු ස්වාමීන් වහන්සේ මතක් කරන්නේ නැති. දරුවා මැරිලා කාගේද? අම්මගේ දරුවා මැරිලා. දැන් මේ මිනිහ දැක්කට පස්සේ දරා ගන්න බැරි මොකක් එනවද? දරන්න බැරි පීඩාවක් එනවා. ඒ දරන්න බැරි පීඩාව එනකොට පින්තුනි මොකද හිත ඉල්ලන්නෙම පණ පිටින් තියෙන රූපේ. පුදුම ඉල්ලීමක් ඉල්ලනවා මේ හිත. හිතෙන් දැඩි ලෙස ඉල්ලනවා අර පණ පිටින් ඉන්න දරුවගේ රූපේ. ඉල්ලනවා ඒක එන්නේ නැහැ මැරිච් එකමයි එන්නේ. තවදුරටත් ඉල්ලනවා. ඒත් එන්නේ මැරිච් එක. තවත් ඉල්ලනවා. දැන් මොකද වෙන්නේ? එන්න ඇතුලේ මොකද වෙන්නේ? පීඩාව කොට ගහනවා. කොට ගහලා එක්තරා සීමාවක් පනිනවා. පැන්නට පස්සේ මොකද වෙන්නේ? හිත පිංගුතුනේ හිත මවලා දෙනවා ඔය ඉන්නේ දරුවා කියලා. ඒ දර කොටේ මේ පිංගුතුනේ මේ දර කොටය දරුවා කියලා ඔරිජිනලි ඒ හිතට හැංගෙනවා කියන්නකෝ. ඒ අම්මට කිව්වොත් එහෙම පිස්සුද කියලා ගුටි කන්න වෙනවා. ඒ දර කොටේ හොරගම් කරන් ගියොත් එහෙම කෑ ගහලා අඬනවා මොකක් හොරගම් කරා යනවා කියලාද? දරුවා හොරගම් කරා යනවා කියලා. දැන් ඔබ ඒ වගේ පිස්සු දැකලම නැද්ද? ඈ? දැකලා නැහැ? බලා ගන්න පුළුවන්. කොහෙට ගියාම වටපිට බැලුවම බලන්න. කණ්ණාඩියක් ඉස්සරහට ගියරම බලන්න පුළුවන්. ඕම් සෑහෙන බලන්න පුළුවන්. දැන් ඔබට අපි යන්නේ ඒකෙන් ඒකයි කියන්නේ අරිය පරිේශණය කියන්නේ ඒකයි. මේ කියන ඒවා ඔප්පු කරන්නේ නැතුව හිත පිළිගන්නේ නැහැ පිටුදුර. ඒකයි මේ කියන ඒවා නිකන් ඔහේ අහන් හිටිය කියලා වැඩක් නැහැ. දැනගත්ත කියලා වැඩකුත් නැහැ. මේ හිතට ඔප්පු කරන්න ඕනේ හැමතිස්සෙම එහෙම වෙනවනේ. අපි උදාහරණකට අරන් ඔප්පු කර ගන්නවා. දැන් පිස්සු එහෙම ඕන්තරම් ඉන්නේ. මං ජනාධිපති කියන්නේ. එහෙම කියනවා. මං අහවල් කෙනා කියලා කියනවා. මේ මගේ වාහනේ කියලා කියනවා. ඉතින් මේ මගේ වාහනේ කියලා ඔබට හොඳටම පේන මේ මනුස්සයා නිකන් මේ පාරක වාඩි වෙලා ඉන්නවා. නමුත් කියන්නේ මොකද්ද? මම මේ වාහනේ ඉන්නේ කියලා. ඉතින් ඇස් පේන්නේ නැද්ද කියන්නේ? මේ මනුස්සයා. ඔන්න දැන් ඔප්පු කරගන්න තැන් පිංගුතුනි. ඉතින් හොඳටම පේනවනේ මේ ඉස්සරහා ගහක් තියෙන්නේ. නේ? ඒකේ මොන හරි ටයර් එකක් එල්ලලා තියෙනවා. මේ මනුස්සයා ඒක අල්ලගෙන ඉන්නේ. ඒක ඩ්‍රයිව් කරනවා. බුම් බුම් කියලා එලවනවා. ඉතින් ඒ කියන්නේ ඇස් පේන්නේ නැද්ද? ඇස් පේනවා. ඇස් පේනවා. දැනෙන්නේ නැද්ද? දැනෙනවා. නමුත් පින්තුනි හිතට හැංගින්නේ මොකද්ද? මේ කාර් එක කියලා. හිතන්න පින්තුනි. එහෙනම් මේ හිත කියලා කියන්නේ නැත්තම් මේ හැඟීම කියලා කියන්නේ ඉල්ලන දේ නැත්තම් මොනව කළ දෙන්න පුළුවන් හැකියාවක් තියෙනවද? මවලා දෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ නිසා මවලා දෙනවා. පින්තුනි මේකේ හවු වෙලා තියෙන ගැටේ කියලා කියන්නේ හිතන්නකෝ දැන් පිස්සෙක් ඉන්නවා එයා කියනවා එයා ජනාධිපති කියලා. ඔබ එයා ජනාධිපති කියලා කොහොමද කියන්නේ? ඔබ එයා ජනාධිපති නෙමෙයි කියලා කොහොමද කියන්නේ? මොකද එයා එහෙම නොකියපු තත්වයක් තිබ්බනේ. මේ දැන් මේ ටික කාලෙක ඉඳලා මේ ජනාධිපති කියලා කියන්නේ.
ඒ නිසා ඔබට කියන්න පුළුවන් එයා ජනාධිපති නෙමෙයි කියලා. මොකද කම්පෙයා කරන්න එකක් තියෙන්න ඕනි. දැන් හිතන්නකො පින්වතුනි ඉපදුන මොහොතේ ඉඳලා හැම හිතක්කටම එහෙමම නම් දැනෙන්නේ. ඒ කියන්නේ හිතෙන් යම බලාපොරොත්තු වෙනවා. ඒ බලාපොරොත්තු වෙන එක මැවිලා එනවා. ඊළඟ හිතනුත් ඒක බලාපොරොත්තු වෙනවා. ඒ හිතනුත් ඒක මැවිලා එනවා. ඊළඟ එකනුත් බලාපොරොත්තු වෙනවා. ඒකනුත් මැවිලා එනවා. ඒ ඔක්කොගෙම මැවි නම් ආවේ. කොහොමද දන්නේ ඒක මැවිලා කියලා? හැම එක හිතක්වත් නැර හැම හිතකින්ම මව දෙනවා නම් පින්වතුනි එක දිගට එකම ඵලයක් නේද විද්‍යාමාන වෙන්නේ. ඇයි හැම එකෙම නැති බව ඒව මුකුත් දන්නේ නැහැ. මොකද නැති එකක් මැවිලාව කියලා දැනගන්න නම් පින්වතුනි ඒක නැති අවස්ථාවක අත්දැකීමක් තියෙන්න ඕන. මම මේ කියන එක පැහැදිලි ඇති. එහෙම නැතුව ඒක කියන්න බෑ. දැන් ඔබට ඔලුව කැක්කුමක් හැදුණා කියලා ඔබ කොහොමද දන්නේ? ඔබට ඔලුව කැක්කුම කියන විපාකේ ඒ කියන తত্ত্বය මීට කලින් තිබුණ නෑ ඔතන. ඒ නිසා ඔබ කියන ඔලුව කැක්කුමක් හැදෙලා කියලා. හිතන්නකෝ ඉපදුන දවස් ඉඳලා ඔලුව කැක්කුම තිබ්බ කියලා. ඔබ කොහොමද දන්නේ ඔක ඔලුව කැක්කුමක් කියලා? එහෙනම් ඔබ ඔලුව කැක්කුම කියලා කියන්නේ මොකද්ද කියලාවත් දන්නේ නැහැ. එහෙනම් ඔබට කවුරු හරි ඇවිල්ලා කියන්න ඕනි. ඒ කියන්නේ ඔලුව කැක්කුම කියලා ඒත් කියලා දෙන්න බෑ. මොකද එයා දන්නේ නැහැ ඔලුව කැක්කුම කියන තත්ත්වයක් හැංගෙන්නේ ඔය. මොකක්ද තත්ත්වයක් කියලා කියන්නේ? මේ පෙනීම කියන එක අත් වෙලා හැංගෙනවා. සත්‍යයට සත්‍යත්වයක් හැංගෙනව නෙමෙයි. සත්‍යයට සත්‍යත්වයක් හැංගෙනව නෙමෙයි. ඒ කියන්නේ මට මං ඉන්නවා කියලා හැංගෙනවා. ඒ නිසා මට දුක එනවා නෙමෙයි. ඒ කියන්නේ මේ සත්‍යයට සත්‍යය කියලා හැංගෙනවා. ඒ නිසා දුක එනවා. දැන් ඔය ආයිත් මොකද්ද කරන්නේ? ඒකයි පින්වතුන් මොකක්ද එක කරන්නේ මැක්කා වගේ මොකද වෙන්නේ? එතෙන්ටම යනවා. කොහොම හරි කියලා එතෙන්ටම යනවා. මේ සත්‍යයට සත්‍යත්වයක් හැංගෙනවා. සත්‍යත්වය කියලා කියන්නේ පින්වතුනි ස්ව කියලා අත් වෙන හැඟීම. ස්වාමීනි සත්‍යයයි කියන කුමක්කෙන් සත්‍යයයි කියයිද? රූපේ අත් වෙලා හැංගෙනවා. ඕන් ওই රූපේ මොන වෙලා හැංගෙනවද? අත් වෙලා හැංගෙනවා. මොකෙන්ද? ලෝකෙන් අත් වෙලා හැංගෙනවා. ඒ කියන්නේ ලෝකෙන් වෙන් වෙලා හැංගෙනවා. අන්න දැන් ඕනනම් සමාන ලකුණක් දාගන්න. වෙන් වෙච්ච හැංගීම සමානයි සත්ව හැංගීම. ඔන්න ඔය රූපය වෙන් වෙලා හැංගෙනවා. ඒ කියන්නේ අත් වෙලා හැංගෙනවා. මොකෙන්ද වෙන් වෙලා හැංගෙන්නේ? අනිත් රූප වලින් වෙන් වෙලා හැංගෙනවා. අන්නේ වෙන් වෙලා හැංගෙනවා කියන එක මට එන වෙන් වෙලා හැංගීමද? ඒක ස්වාමීනි මට රූපය වෙන් වෙලා හැංගෙනවා. ආයිත් ඔය කොහෙද ඉන්නේ? ආයෙ ඔය කතා කරන්නේ මැක්ක ගැන තමයි. කොහෙන් ගියත් කරකිලා අතින්ටම යනවා. කොහොම කරත් අතන පිහිටලම තමයි හිතන්නේ. ඒකයි කියන්නේ බෙකුතුනේ මේ හිත ආස්වාදයේ බලාපොරොත්තු වෙන එකකින් මිදෙන එක ලේසි පාසු වැඩක් නෙමෙයි. රූපය අත් වෙලා හැගෙනවා නැද්ද? දැන් එහා පැත්තේ රූපේ ওই රූපේ දෙකම එකක් වගේද හැංගෙන්නේ? එහෙම හැගෙන්නේ නැහැ. එහා පැත්තේ රූපේ මේ රූපේ අත් වෙලා හැංගෙනවා. එහා පැත්තේ රූපේ කියලා කියන්නේ ලෝකේ. මේ රූපේ කියලා කියන්නේ මම. නැද්ද? දැන් එහා පැත්තේ ඉන්න කෙනා මෙහා පැත්තේ ඉන්න කෙනා ලෝකේ නෙමෙයිද? ඔබට මේ වටේම ඉන්නේ ලෝකේ නෙමෙයිද? මේ වටේම රූප ගොඩනේද පෙට්ටගම් කියලා නේද ගුරුහමතුෝ කියන්නේ? මේ වටේම තියෙන පෙට්ටගම් ලෝක පෙට්ටගම්. ඒක ඔය පෙට්ටගම්. ඒක ලෝකෙන් අයිසොලේට් වෙච්ච. නැත්නම් මේක ලෝකෙන් අත් වෙච්ච එක. හරියට ගන්නවන අදහස. මොකද මේ වචන වලින් කියන ඒවා පින්තුනේ ඔබට හැංගී ඒක අත්දැකීමට ගන්න බැරි නම් ඔබ නිකන් මේ කතාවක් ඇතුලෙන් කරගෙන යන්නේ. අරක නිසා මේක වෙනවා මෙහෙම ಜಾති හැදෙනවනේ. දැන් ඒක හිතන්නේත් කවුද? ඒක හිතන්නේත් මං ඒක තමයි හරි එක නෙමෙයි ફોකස් වෙන්නේ ඔය. ඒ කියන්නේ කුසලයේ කියලා කිව්වත් ඒත් වෙන එකක් ආයි වෙන්නේ. දැන් අනි මෙතන වටේ තියෙන පෙට්ටගම් ටික. කමක් නැහැ නේද කිව්වට. ගුරුවරයා කියලානේ තියෙන්නේ. ඉතින් පොඩි අපි කිව්වට කමක් නැහැ. නේද? ඉතින් ගුරුවරයා කියලා තියෙන්නේ පෙට්ටගම් කියලා. ඒ නිසා අපිත් ඉතින්
ගුරුවරයාට පොඩ්ඩක් හැංගිලා ඉඳලා සීහනාදයක් පවත්වනවා ඉතින්. මහා ගුරුවරයා ඉන්නවනේ වැරදුණු බේරගන්න. ඒ නිසා දැන් වටේ තියෙනවා පෙට්ටගම්. ওই වටේ තියෙන පෙට්ටගම් කියලා කියන්නේ ලෝකේ. ওই පෙට්ටගම. ওই පෙට්ටගම් මම. ඒ කියන්නේ ඔය මේ ලෝකෙන් ඔය කියන එක මොන වෙලා හැගෙනවද? වෙන් වෙලා හැගෙනවා. අත් වෙලා හැගෙනවා. ඔය කියන එක ලෝකෙන් වෙන් වෙලා හැගෙනවා නම් ඔය කියන එකයි ලෝකයේ දෙකක් හැමතිස්සෙම තියෙනවනේ ඔය. ලෝකේ ඕක ලෝකෙමයි කියලා නෙමෙයි තේරෙන්නේ. ලෝකේ එකක් මේක මං. අන්න රූපේ වෙන් වෙලා හැගෙනවා. ওই විදියට බින්වතුනි ඔය රූපේ විතරක් නෙමෙයි. ඇහැරහා හිතට රූප එනවා නම් ඒ රූප ආදී මොනවා හෝ ලෝකේ රූප තියෙනවා නම් ඔය ඔක්කොම රූප අත් වෙලා හැගෙනවා. එක්ක මෙතෙන්ට අත් වෙලා හැගෙනවා නැත්නම් වෙන එකකට අත් වෙලා හැගෙනවා. නේද? දැන් ඔය රූපේ ඔතෙන්ට අත් වෙලා නැහැගෙන්නේ. ඒ නිසා ඔය රූපයට සත්ව කියන හැඟීම එනවා කියලා අත් වෙනවා. අත් වෙච්ච හැඟීමට. නේද? ඊට පස්සේ අනිත් රූපේ ඒක එයාගේ. නේ? එහා පැත්තේ රූප ඒක කාගේද? ඒක එයාගේ. ඊට මෙහා පැත්තේ ඒක එයාගේ. ඒතර පිටිපස්සේ ඉන්න එක ටික ඒක ඒගොල්ලන්ගේ. හවුද නැද්ද? දැන් මේ හිතන්න ඕන කියන ඒවා. නේද? මේ වයිට් බෝඩ් එක කාගේ? හාමුදුරුවන්ගේ. දැන් ඔය ආයි කොහෙද දාලා තින්නේ? කොහෙට හරි වෙන් කරලා තියෙන්නේ. මේ ලෝකේ කාගේද? අපේ. නේ මේ ඉඩම කාගේද? මේ ඉඩම අපේ. අර ඉඩම ඒගොල්ලන්ගේ. අල්ලපු ගෙදර අයගේ කියන්න. සමාවෙන් අල්ලපු ගෙදර අයගේ ඉඩම. ඒ ඉඩම කාටද අත් කරලා දීලා තින්නේ? එයාට. පේනවද ලේසි නෑ වැඩේ කියලා. මොකද පින්වතුනි හිත මුලින්ම විපල්යාස වුණාට පස්සේ ඒ හිතෙන් තේරුම් ගන්න ඔක්කොම විපල්යාසයෙන් තමයි තේරුම් ගන්න. විකෘතියෙන් තමයි තේරුම් ගන්න. මොකද මුල විකෘතියටපත් වුණාට පස්සේ ඒකෙන් නම් ලෝකේ තේරුම් ගන්නෙ. ඉතින් තේරුම් ගන්න ඔක්කොම වැරදිට තමයි තේරුම් ගන්න. මොකද හිත සමායි. ආරම්මන විචාරණ ලක්ෂණ චිත්ත. අරමුණක් විග්‍රහ කර ගැනීමේ ලක්ෂණයට කියන හිත කියලා. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන්නේ ඒකට. එහෙනම් මේ බාහිරින් එන සියලුම අරමුණු විචාරණය කරගන්න ක්‍රමවේදයේම විකෘති වෙලා නම් තියෙන්නේ. දැන් විචාරණය කරගන්න හැම එකම මොකෙන්ද විචාරණය කරගන්නේ? විකෘතියෙන් තමයි විචාරණය කරගන්නේ. පිස්සුවෙන් තමයි විචාරණය කරගන්නේ. ඒ නිසා තමයි පිටුතුනි එළිය රූපයක් දැක්කට පස්සේ එයාගේ රූපේ කියලා හැඟෙන්නේ. මාලයක් වලල්ලක් මුද්දක් දැක්කට පස්සේ ඒ කාගේද? එයාගේ. පිටුතුනි මේකෙන් ගැලවෙන එක ලේසි පහසු වැඩක් නෙවෙයි. ඔන්න බලන්න. මම අපේ ගෙදර ඉඳලා අද එද්දි අරගොල්ලන්ගේ වාහනෙන් ඇවිල්ලා අර සර්ගේ වාහනේට නැගලා ඒ සර් එක ඇවිල්ලා ආරාමේ පාක් එකේ වාහනේ පාක් කරලා මං අරයත් එක්ක මෙතෙන්ට ඇවිල්ලා එයා මට වෙන් කරපු පුටුවේ මං වාඩි වුණා. අවිද්‍යාව. දැන් ওই වාක්‍ය කාට හරි කිව්වා කියලා කවුරු හරි ප්‍රශ්න කරනවද? නෑ. හරියට හරි ඔයා කියපු එක. මම අරගොල්ලන්ගේ බස් එකේනේ ආවේ. ඒ බස් එකේ ඇවිල්ලා මං අරගොල්ලයා ගෙදර හිටියා. ඒගොල්ලයා ගෙදර ඉඳලා මං ඒගොල්ලන්ගේ ෆැමිලි එකත් එක්ක මෙහෙට ආවා. ෆැමිලි එක ආගේද? ඒගොල්ලන්ගේ. අරයාගේ ෆැමිලි එකත් එක්ක ඇවිල්ලා තමයි පිටිපස්සේ පුටුවේ වාඩි වෙලා තිබුණේ. දැන් ඒක කියන්නේ අනිත් කෙනාට. එයා ඒ කතාව කියනවා. පිස්සු දෙන්නෙක් එකට එකතු වුණාට පස්සේ පිස්සු දෙන්නෙක් එකට එකතු වුණාට පස්සේ කාටද පිස්සු? ඉතින් කවුද හොයන්නේ? පිස්සෙක් තව පිස්සෙට කතාවක් කියන. එයාට ඒක පිස්සු නෑ මොකද එයාටත් පිස්සු. ඒ නිසා ඒ දෙන්න හොඳ ප්‍රകൃතියෙන් ඉන්න දෙන්නේ.
හවුද නැද්ද? නේද? ඉතින් දෙන්නටම පිස්සු නම් ඉතින් කාටද පිස්සු? කාටවත් පිස්සු නැහැ දෙන්නම හොඳයි. එතකොට පිටුතුනි මේ ලෝකේ හැමතැනම යන්නකො පොඩි වටයක්. කොහොම ගිහිල්ලා එහෙම ගිහිල්ලා මුළු පෘථිවිය වටේම දිව්‍ය ලෝකෙටත් ගිහිල්ලා බ්‍රහ්ම ලෝකෙටත් යමුද බලන්න. ඒ ගිහිල්ලා ඕන කෙනෙක් එක්ක කතා කරන්නකො. කතා කරද්දී ඔබ කතා කරන එක බොහොම හොඳට ඒ හැමෝම අහගෙන ඉන්නවා. අහගෙන ඉඳලා ඒක කිසි අඩුපාඩුවක් නැහැ කියලා ඔබත් ඒක ජීවත් වෙන කිසි ප්‍රශ්නයක් නැතුව. නමුත් ඕක කියලා රහතන් වහන්සේ නමකට කිව්වොත් එහෙම. උන්වහන්සේ ඉතින් මහත්තයා ඇහැරෙන්නේ මොනවද කියන්නේ? ඒකයි කියන්නේ පිටුනේ. හොයන්න බෑ කියලා. මොකද මේ හොයන්න බැරි මේ හිත බලාපොරොත්තු වෙන දේ ගැන කලකිරෙන්නේ නැති නිසා පිටුනේ ඔය හිත බලාපොරොත්තු වෙන අර පුංචි හැඟීම තමයි මේ ඔක්කොටම හරහට ඉඳලා තියෙන්නේ. පොඩි දෙයක් තියෙන්නේ පිටුනේ. ඕන් ඔය හැඟීම බලාපොරොත්තු වෙන නිසා මේ හිතේ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා. යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙලා ඔය නැති එක හදලා දෙනවා. දැන් මම ඔබගේ මෙහෙම ප්‍රශ්නයක් අහුවා. දැන් ඕක හැර ඇයි වෙන එකක් බලාපොරොත්තු වෙන්නේ නැත්තේ මවල දෙන්නේ? දැන් ওই හිත බලාපොරොත්තු වෙන එකම කාරණාවන්නේ ওই හිතේ. ඇයි ඒක හැර වෙන එකක් බලාපොරොත්තු වෙන්නේ නැත්තේ? දැන් ආස්වාදී සත්ව හැඟීම. දැන් මේ කියන එක වැටහෙනවා. ආස්වාදී සත්ව හැඟීම හැර ඇයි වෙනත් හිතේ නැති එකක් බලාපොරොත්තු නොවෙන්නේ හිත? දැන් ඔයගේ තව ඒවා තියෙන්න පුළුවන් නේ. හිත විසින් මවලා දෙන. නමුත් ඒව බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඕකම තමයි බලාපොරොත්තු වෙන්නේ. ඇයි ඕක විතරක් බලාපොරොත්තු වෙන්නේ? ඇයි ඕක විතරක් බලාපොරොත්තු වෙන්නේ? ඇයි වෙන එකක් බලාපොරොත්තු නොවෙන්නේ? ඇයි ඕක විතර පුරුදු කරලා තියෙන්නේ? ඇයි වෙන මුකුත්ම බලාපොරොත්තු නොවෙන්නේ ඔය හිත? දැන් මේ ලෝකෙ ගිහිල්ලා පිටුනේ කාගෙන් ඇහුවත් කියන්නේ ඕක ගැනමනේ. නේද? වෙන කිසිම කෙනෙක් දැන් සතෙක්ගෙන් ඇහුවොත් එහෙම මොකද බලලා කියන්නේ? කතා කරන්න පුළුවන් නම් ඒ කියන්නේත් ඒකම තමයි. ඒ කියන්නේ මේ ලෝකෙ විද්‍යාමාන වෙන යම් හිතක් තියෙනවා නම් ඒ සියලුම හිත බලාපොරොත්තු වෙන එකම එක කාරණාවක්. ඇයි ඒක විතරක් බලාපොරොත්තු වෙන්නේ? මොකද පිටුනේ මේ ලෝකෙට හිතක් හැදුනේම මොකක් ඕන නිසාද? ඕක ඕන නිසා තමයි හිතක් හැදුනේම. නැත්නම් හිතක් හැදෙන්නේ නැහැ. ඉතින් මේක හිත හැදුනේ මේ කාරණාවට නම්. ඉතින් ඒක රාජකාරියත් මොකක්ද? ඉතින් ඒකම තමයි ඉතින්. වෙන කිසිම රාජකාරියක් නැහැ. මොකද මේ නිෂ්පාදනයේ ලෝකෙට බිහි වුණේ ඒක අවශ්‍ය නිසාම තමයි. ඉතින් ඒකේ අවශ්‍යතාවයට හැදිච්ච එක ඒ උදෙසාම කටයුතු කරනවා. වෙන කිසිවක ඒකේ වෙන කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නත් බෑ. ඒ නිසා පින්තුනි මේ තරම් කාලයක් සසරේ ආපු කාලෙක අපි ගත්තොත් එහෙම ඕන තරම් බුදුරු මුණ ගහන්නේ නැති. ඕන තරම් බණ අහන්නේ නැති. නමුත් පින්තුනි මේ කියන එක මොකද්ද කියලා හරියටම ගන්න බැරි වුණා. ඇයි එච්චර හරියටම ගන්න බැරි වුනේ? මොකද ඕක කියන වෙලාවේ හිත මොනවා වෙනවද? පිස්සු හැදෙනවා. බුදුන්ගේ බණ අහන වෙලාවෙත් පිස්සුවෙන් බණ අහන්නේ. ඒ නිසා බුදුන්ගෙන් බණ අහන හැමෝටම මේ කියන්නේ මොකද්ද කියලා තේරෙන්නේ නැහැ. මොකද පින්වතුනි පිස්සුව ගැන තේරුම් ගන්න වෙන්නේ පිස්සු හැදිච්ච හිතටමයි. පිස්සු හැදිච්ච හිතකට ඒ හිතට පිස්සු කියලා තේරුම් ගන්න එක පින්වතුනි අභව්‍ය කාරණාවක්. ඒක වෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ කියන්නේ ඒක නොවෙන්න තියෙන සම්භාවිතාවය තමයි 99.99999ම තියෙන්නේ. මොකද මේක තේරුම් ගන්න වෙලාවෙත් තේරුම් ගන්න හිතත් පිස්සු ඇදලා තියෙනවා. ඒ නිසා කොච්චර කිව්වත් පින්තුනි හරිම අමාරුයි මේ කියන එක හරියටම අල්ලගන්න. ඒ නිසා තමයි පින්තුනි මෙච්චරකල් බුදුරු පහුුනේ. මොකද ගොඩක් වෙලාවට පින්තුනි අරිය පරිේශණය කියන එක සිද්ධ වෙන්නේ නැහැ. බණ අහන වෙලාවෙත් පින්තුනි යෝනිසෝ මනසිකාරය කියන එක බොහොම තීරුව සිද්ධ වෙන්න ඕනේ. පින් කළපු පළියට මදි. පිනෙන් ඔබ මෙතෙන්ට ගෙනහැල්ලා දානවා. ওই පෙට්ටගම මෙතෙන්ට ගෙනහැල්ලා දානවා. ඒ ටික සැකසෙනවා. නමුත් මෙතෙන්ට පෙට්ටගම ගෙනහැල්ලා දැම්මට පින්තුනි බණ කියද්දී ඒ කියන දේ
ගැන හරියටම හිතුවේ නැත්තම් ඔය කියන එක හරියටම වැටහෙන්නේ නැහැ පිටුතුනි. නිකන් ඔබ හිතලා බලන්න. ඒකයි පිටුතුනි යමෙක් සෝතාපන්න ඵලයේ පිහිටනවා නම් ඒක මේ ලෝකේ තියෙන දුර්ලභම කාරණාව. මොකද ඒක වෙන්න බැරි එක විතරයි වෙන්න බැරි සම්භාවිතය තමයි තියෙන්නේ. නිකන් හිතලා බලන්න පිටුතුනි එහෙනම් සත්වයෙක් කියලා එක්කෙනෙක් එක දිගට ඉන්නවා කියන එක මේ හිත පිළි අරගෙන ඉඳපු එක බොහොම සාමාන්‍ය දෙයක්. ඇයි? එක හිතක්වත් තිබුණේ නැහැ. ඔය කියන හැඟීම නැති. ඒ නිසා කවදාවත් ඔය හිතට හිතා ගන්නවත් බෑ මේක ඒ වෙලාවේ හැදෙනවා කියලා. මේක ඒ වෙලාවේ හැදෙනවා කියලා මූලිකව දැනගන්න නම් පින්තුනි මෙතන මේ තියෙන යාන්ත්‍රණය අනිත්‍යයි කියලා හොඳට තේරෙන්න ඕනේ. ඒක තමයි අපිට මේ දේශකයන් වහන්සේලා මේ බණ කියන ස්වාමීන් වහන්සේලා මේ අනිත්‍යතාවය ගැන කියන්නේ. මේ පෙනීම කියන එක උපදින එකක් කියලා පෙන්නලා දෙන්නේ. මේ දැනීම, හැඟීම, වේදනා, සංඥා, සංකාර, රූප කියන මේ ලෝක විපාක හේතුන්ගේ ඵල විදියට උපදිනවා. ඒවා මේ එක දිගට තියෙනවා කියලා එහෙම එකක් නැහැ. ඒවා උදා වෙන ඒවා. අන්න එතකොට තමයි ටික ටික වැටහෙන්න ගන්නෙ. මේ උදා වෙන එකක මෙහෙම එකක් හැංගෙන්න බෑනේ කියලා. නිකන් හිතලා බලන්න පොඩි කැමැත්තක් තියෙන්නේ. එක තැනක එක දෙයකට තණ්හාවක් තියෙනවා. ওই තණ්හාව නිසා ඊටු ඔක්කොම ප්‍රශ්න පටන් ගන්නවා. දැන් මේ ටික කිව්වට පස්සේ ඔබට වැටහෙන්න ඕනි කාරණාව තමයි ආස්වාදයේ සත්ව හැඟීම පිළිබඳ තණ්හාව තිබුණොත් අනිවාර්යයෙන්ම මේ හැදෙන හැම හිතක්ම නොහොත් මේ හැදෙන හැම විපාකයක්ම අபிසංකරණයට ලක් වෙලා සත්ව කියන හැඟීම හදලා දෙනවා. ඕක හදලා දුන්නොත් පිංගුතුනි එතනින් එහාට මේ එන ප්‍රශ්න එකක් නවතින්නේ නැහැ. මොකද ඕක හැදුන ගමන් එතනින් එහාට ඕක මුළු ලෝකෙට විසිරීලා යනවා. මොකද ඕක හැදුන ගමන් පිංගුතුනි එහා පැත්තේ තව කෙනෙක් ඉන්නවා. මොකද මෙතෙන් වෙන් වෙලා හැංගෙනවනේ. මෙතන සත්ව කියලා හැංගෙනවනේ. මෙතන සත්ව කියලා හැංගුණාට පස්සේ පිංගුතුනි එහා මෙහා පිටිපස්ස ඉස්සරහා හැම තැනම සත්වයේ ඉන්නවා. සත්වයාට මරණ තියෙනවා. සත්වයාට ජරාව තියෙනවා. සත්වයාට ශෝක තියෙනවා. සත්වයාට පරිදේව තියෙනවා. සත්වයාට දුක්ඛ තියෙනවා. දෝමනස්ස තියෙනවා. ඔය ඔක්කොම සත්වයාට තියෙන ප්‍රශ්න. සත්වයාට තියෙන ප්‍රශ්න කිව්වේ ඔය හැංගීමත් එක්ක එන ප්‍රශ්න. ඔය හැංගීමත් එක්ක එන ප්‍රශ්න අභ්‍යන්තර මට්ටමින් සහ බාහිර මට්ටමින් දිගින් දිගටම මේ හිතට එන්න ගන්නවා. කවදාවත් නිදහස් වෙන්න බෑ. නිකන් හිතලා බලන්න මේකතුනේ ඔය හිතට හැංගෙනවා නම් ඔන්න බලන්න මෙහෙම පෙනීමක් උදා වුණා. හේතු නිරුද්ධ වීම පෙනීම වැය වෙනවා. පෙනීමක් උදා වුණා පෙනීමක් වැය වෙනවා. එතකොට පෙනීම කියන එකේ මරණය කියන්නේ මොකද්ද කියන්නේ බලන්න. පෙනීමක් උදා වුණා පෙනීම වැය වෙනවා. එතකොට පෙනීමේ මරණය කියලා මම කතා කරන්න පුළුවන්ද? පෙනීමේ ඥාතිය. රූපේ ගැටිලා පෙනීමක් උදා වෙනවා. පෙනීමේ ඥාතිය කවුද? පෙනීමේ ඥාතිය කවුද? එහෙම එකක් කියන්න පුළුවන්ද මේකද? පෙනීමේ ඥාතිය කියන්නේ මොකක්ද? එහෙම කියන්න බෑනේ. පෙනීමේ අයිතිකාරයා කවුද? එහෙම කියන්න බෑනේ. පෙනීමට මරණයක් තියනවාද? එහෙම කියන්න පුළුවන්ද? පෙනීමට අතීතයක් තියනවාද? එහෙම කොහොමද කියන්නේ? පෙනීමට අනාගතයක් තියනවාද? එහෙම කොහොමද කියන්නේ? එහෙම කියන්න බෑනේ. පෙනීමක් උදා වෙනවා. පෙනීමක් වැය වෙනවා. එතකොට අතීතයක් තියනවද? නෑනේ. පෙනීමට කොහොමද අතීතයක් තියෙන්නේ? නමුත් පින්කුතුනි පෙනීම කියන විපාකයේ එන වෙලාවේ සත්ව හැඟීමට බලාපොරොත්තු තිබුණොත් පෙනීම අபிසංකරණයට ලක් වෙලා පෙනීම කියන එක විපල්යාසයට ලක් වෙලා මට පේනවා කියලා දැනෙන්නේ. දැන් ඔන්න සත්ව කියලා හැඟෙනවා. සත්‍යයට අතීතයක් තියෙනවා පින්කුතුනි. සත්‍යයට අතීතයක් තියෙනවා. සත්‍යයට අනාගතයක් තියෙනවා. සත්‍යයට ඉන්න ඥාතියෝ. සත්‍යයට තියෙනවා බය. සත්‍යයට තියෙනවා ශෝක. සත්‍යයට තියෙන ප්‍රශ්න. නැත්තම් ඔය එක ප්‍රශ්නයක් කරන්න නැහැ පින්කුතුනි. ඒකයි කියන්නේ රහතන් වහන්සේ කාලෙන් ස්වායක්තයි කියලා. කාලය කියලා එකක් නැහැ උන්වහන්සේ. අතීතය කියලා එකක් දන්නේ නැහැ. මොකද අතීතය කියන්නේ? අතීතයක් තියෙන්නේ සත්ව හැඟීමක් හැගෙන හිතකට. සත්‍යයට අතීතය තියෙන්නේ.
පෙනීමකට අතීතය කියලා එකක් නැහැනේ. රූපයකට අතීතයක් තියෙනවා. මොකද්ද රූපේ අතීතය කියන්නේ? එහෙම එකක් නැහැ මේකද? රූපයක් මැරෙනවා කියන්නේ මොකද්ද? රූපයක් මැරෙනවා කියන්නේ. රූපයක් මැරෙනවා නෙමෙයි රූපේ වෙනස් වෙනවා. ඒක හරි. ඒ කියන්නේ මේ විද්‍යාමාන වෙන විදිය තව ඉතිරි විද්‍යාමාන වෙනවා. අන්න එහෙම එකක් නම් වෙනවා. මරණය කියන එකක් තියනවාද එහෙම කියන්නේ? එහෙම එකක් නැහැනේ. දැන් හිතන්නකෝ රූපේ ওই විදිහට තියෙනවා. ওই විදිහට තියෙන රූපේ හදවතේ මොලේ ක්‍රියාත්මක වෙන විදිහ වෙනසක් සිද්ධ වුණා. ඒක මරණයක්ද? දැන් ඒක මරණයක්ද? මොකක්ද ඒ උනේ? දැන් මේ හදවත දැන් මේ හදවත කියන විදිහ දැන් වෙන විදිහක් තියෙනවනේ මේක දැන් තියෙන විදිහ. ඒ විදිය වෙනත් විදිහකටපත් වෙනවා. ඒ කියන්නේ මේ විද්‍යාමාන වීම වෙනත් විදිහකට විද්‍යාමාන වෙනවා. එතකොට අර විද්‍යාමාන වීමයි මේ විද්‍යාමාන වීමයි අතර මරණය කියන්නේ මොකද්ද? එහෙම එකක් කියන්න බෑනේ. එහෙම කොහොමද කියන්නේ? දැන් හිතන්නකෝ මේ දැන් තල්ලත් කමන්න එහෙම කිව්වට. හරියට ගන්න ඕනේ අපි අදහස. එතකොට තල්ලත්තක් කියමුකෝ. තල්ලත්තක් වේලලා ඒකෙන් දැන් හදලා තියෙන මොකද්ද? වටාත්තා. දැන් මේකේ තව පොඩ්ඩක් ඇතුළට බහින්න පුළුවන් ඈ. ඒක පොඩ්ඩක් දැන්ට තියෙමු. හරි. එතකොට තල්ලත්තේ මේ කියන වටාත්ත හදලා තියෙනවනේ. එතකොට මේ වෙලා තියෙන්නේ මොකද්ද? තල්ලත්ත කියලා විද්‍යාමාන වෙච්ච ස්වභාවය දැන් වෙනත් විදිහකට විද්‍යාමාන වෙනවා. පැහැදිලිනේ? එතකොට තල්ලත්ත මැරුණාද? තල්ලත්ත මැරුණාද? නෑනේ. එතකොට මේ තියෙන්නේ තල්ලත්ත වගේම රූපයක්නේ. නේද? මේකත් හැදලා තියෙන්නේ මේව හැදලා තියෙන જાතියෙම තමයි. එතකොට මේ හැදලා තියෙන එකේ ලේ තියෙනවා. නේද? මේකේ ලේ වෙන විදිහකට විද්‍යාමාන වෙනවා. පරිවර්තනය වෙලා. එතකොට මෙතන ලේ තියෙනවා. එතකොට මේ ලේ එක එක තැන් වලට සැරිසරනවා. එතකොට අන්නේ ඒ ලේ සැරිසරන ක්‍රමවේදයේ වෙනසක් වුණා. ඒක මරණයක්ද? ඒක කොහොමද මරණයක් කියන්නේ? මරණේ නෙමෙයි. ඒක වෙනස් වුණා. එච්චරයි. නමුත් අද මරණය කියන එක හරියට දන්නේ නැතිකම දන්නේ නැහැ නේද? ඒ නිසා හදවත වැඩ කරන්නේ නැතුව ගියොත් මොලේ වැඩ කරන්නේ නැතුව ගියොත් කියන මොකක් වුණා කියලාද? මැරුණා කියලා. එහෙම වෙන්නේ නැහැ පිටුතුනේ. මේ තියෙන රූපේ වෙන මේ එක එක විදිහට විද්‍යාමාන වෙනවා. ටික දවසක් ගියාට පස්සේ මේක නිල් පාට වෙනවා. නේද? මේක ඉදිමෙන්න ගන්නවා. මේකේ පණුව හැදෙන්න ගන්නවා. ඊට පස්සේ අස්ථි ටික විතරක් ඉතුරු වෙනවා. ඊට පස්සේ අස්ථි ටිකත් මොකද වෙන්නේ? පොළොවට එකතු වෙනවා. එතනින් ඊට පස්සේ ඒ වැන් ගහක් හැදෙනවා. ඊට පස්සේ ගහ තියෙනවා. ඉතින් මේ තියෙන එක 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 විදිහට වෙනස් වෙනවා. ඔය අතර මරණය කියලා ඒවා දාන්න බෑනේ. නමුත් මිනිස්සු මොනවද කියන්නේ? වෙල්ල කැපුවට පස්සේ මැරුණා කියලා කියනවා. ඒ කියන්නේ මේ රූපේ වෙනස් වීම කියන ඒවා දාලා මරණය කියන එකට. නමුත් මේක දින ඔය එකක්වත් ඔය කියන ඒවා එහෙම වෙනව නෙමෙයි. මරණය කියලා කියන්නේ ජාතිය ප්‍රත්‍ය කරගෙන හැදෙන එක. මොකක් ප්‍රත්‍ය කරගෙනද? ජාතිය ප්‍රත්‍ය කරගෙන. නොහොත් ඔන්න ඔය කියන සත්ව හැඟීම ප්‍රත්‍ය කරගෙන එන එක. මරණය කියලා කියන්නේ. මොකද හැමතිස්සෙම මරණයක් ගැන කතා කරොත් අපි අහනවා කවුද කියලා. මැරිලා කවුද? මැරෙන්න ළඟයි කවුද? මැරෙන්නයි යන්නේ කවුද? ජරාවටපත් වෙලා කවුද? වැහැරීමටපත් වෙලා කවුද? ඔය හැම තැනටම බින්දුතුනේ එකම ප්‍රශ්නයක් නිසා ඔය ඔක්කොම එන්නේ. ඔබට වැටහෙනව ඇති. එහෙනම් අපි හොඳටම දැන් තේරුම් ගන්න ඕනේ බින්දුතුනේ ඔය එකම ප්‍රශ්නය හැදෙන්නේ කොහොමද කියන එක. දැන් මේ ඔබට මෙච්චර වෙලා ස්වාමීන් වහන්සේ දේශනා කරේ මොකද්ද? දුක්ඛ සමුදය ආර්ය සත්‍ය. දුක්ඛ සමුදය ආර්ය සත්‍ය මේ කතා කරේ. මේ බණහන වෙලාවේදී මං බණහන්නේ කියලා විකෘතියටපත් වෙච්ච හැඟීම උපදින්නේ කොහොමද කියලා තමයි මේ පෙන්වුවේ. නේද? ඒක උපදින විදිහ තමයි පෙන්වුවේ. ආන් ඒක තමයි පින්වතුනි අර අවිද්‍යාව පත්‍ය සංඛාරා කියලා තියෙන්නේ. මොකක්ද මේ අවිද්‍යාව කියලා කිව්වේ? මේ බලාපොරොත්තු වෙන දේ සම්බන්ධයෙන් අවිද්‍යාවක් තියෙනවා. ඒ නිසා ඒක ගැන තණ්හාවක් හැමතිස්සෙම මේ චිත්ත මූලයේ තියෙනවා. ඕන් ඔය කියන අවිද්‍යාව තෘෂ්ණා දෙක එකට එකතු කරලා අවිද්‍යාව කියලා දාලා තියෙනවා.
ආන් ඒක නිසා මොකද වෙන්නේ? මේ එන විපාක නැමැති සංකතය මොනව වෙනවද? අර බලාපොරොත්තු නිසා අபிසංකරණයට ලක් වෙනවා. අර අම්මගෙන් තරුව ඉල්ලුව එක මතකනේ. අන්න ඒක තමයි ඔය වෙන්නේ පින්වතුනි. අර දරුවා අර දර කොටේ දරුවාව මැවිලා එන්නේ. අන්න ඒක තමයි මේ වෙන්නේ. නැති එක බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අபிසංකරණ අවිද්‍යාපච්චය සංකාර. ආන් ඒක නිසා මොකද වෙන්නේ පින්වතුනි? මේ හිත විකෘතිතාවයටපත් වෙලා අන්තිමටම ගිහිල්ලා භව ಜಾති තත්වයටපත් වෙනවා. ඒ කියන්නේ ಜಾති කියන හැඟීම පෙනීම කියන හැඟීමේ බිහි වෙනවා. ආන් අර ක්‍රමවේදයේ ඇතුළේ ක්‍රියාත්මක වෙන නිසා. ආන් එක ක්‍රියාත්මක වෙන නිසා ಜಾති කියන එක මේ ಜಾති නැමැති මේ විපාක අත් වෙලා හැඟෙන හැඟීම ආයිත් මං කියන්නේ මට අත් වෙලා හැඟෙන එක නෙමෙයි. විපාක ටික අත් වෙලා හැඟෙන හැඟීම. ඒ කියන්නේ රූපය අත් වෙලා හැඟෙන හැඟීම, වේදනාව අත් වෙලා හැඟෙන හැඟීම, සංඥාව අත් වෙලා හැඟෙන හැඟීම, සංකාර අත් වෙලා හැඟෙන හැඟීම, විඥාන අත් වෙලා හැඟෙන හැඟීම. නොත් සත්ව හැඟීම. ඔන්න ඔය කියන හැඟීම හැදෙනවා. ඕක හැදුනට පස්සේ තමයි පිටුදුරි මේ එන ඔක්කොම ප්‍රශ්න ඔක්කොම එන්නේ. එහෙනම් මේ කතා කරේ මොකක් නිරෝධය උදෙසාද? දුක්ඛ නිරෝධය උදෙසා. ජාති නිරෝධය උදෙසා තමයි මේ කතා කරේ. මේ කතා කරේ ජාති නිරෝධය උදෙසා කතා කරන්න නම් ජාති හැදෙන විදිය හරි පැහැදිලිව තේරුම් ගන්න ඕනේ. මෙන්න මේ විදිහටයි ජාති උපදින්නේ කියලා. දැන් ජාති උපදින විදිය දැනගත්තා නම් දැන් පුළුවන් මොනව කරන්නද? ජාති නිරෝධ කරන්න. ජාති නිරෝධ කරන්න නම් උපදින විදිය දැනගන්න ඕනේ නැද්ද? දැනගන්න ඕනේ. එහෙනම් නිරෝධ කරන්න නම් මුලින්ම තියෙන අවිද්‍යාව තෘෂ්ණාවක් උඩ. මේ හිත යමක් බලාපොරොත්තු වෙනවා. ඒක හරි ෂෝක් කියලා හිතාගෙනමයි ඉන්නේ. ආන් ඒක පිළිබඳ යථාර්ථය සිහිපත් කරන්න ඕනේ. ඒක නිසා මේ පෙනීම පෙනීමක් විදිහට තියෙන්නේ. නමුත් ඇත්තටම තියෙන්නේ පෙනීම. ඒක ගැන හිතලා බලන්න ඕනේ. ඒ කියන්නේ මේ අපි මේ කතා කරන ටිකම නැවත නැවත මොනව කරන්න තියෙන්නේ? නැවත නැවත හිතන්නයි තියෙන්නේ. නැවත නැවත භාවිතා කරන්නයි තියෙන්නේ. භාවිතාවට කියන මොන කරනවා කියලාද? භාවනා කරනවා කියලා. මේ හිත බලාපොරොත්තු වෙන කාරණාවත් ඇත්තනම තියෙන්නේ මොකද්ද කියන එක. මේ බලාපොරොත්තු වෙන එක නිසා මේ වෙලාවේ මේ විපල්යාසයටපත් වෙන විදිහ සිහිපත් කිරීමත් ඒ විපල්යාසයටපත් වීම නිසා 11 මහා ගින්නක් එනවා කියන සිහිපත් කිරීම කියන කාරණා නිතර නැවත නැවත මතක් කරනවා නම් ආන් එකට කියනවා මේ ආර්ය විනේ ආර්ය ශාසනේ භාවනාව කියලා. මේ කියන එක නැවත නැවත මතක් කරනවා. ඒකට කොහොමද පළඟ බදින්න ඕන? කොහොමද ඒකට පළඟ බදින්න ඕන? කොහොමද ඒකට පළඟ බදින්න ඕනේ? පළඟ බදින්න මොකක්ද ඒකේ මේකේ සම්බන්ධය? කිසිම සම්බන්ධයක් ඒකේ මේකේ නැහැ. මේ කියන ටික නැවත නැවත භාවිතා කිරීම කරන්න තියෙන්නේ. කරන්න පින්තුනි ඇත්තම තියෙන්නේ මොකද්ද කියලා මේ හිතට අවබෝධයටපත් වෙනවා. ඒකට තමයි කියන්නේ ධම්මාන සමුදය හෝති කියලා. ඇත්තම මේ පෙනීම කියන්නේ මොකද්ද? ඒක කොහොමද හැදෙන්නේ? ඔන්නෝක සිහිපත් කරන්න පින්තුනි මේ ලෝකේ ඇත්ත తත්වය මොකද්ද කියලා තව දුරටත් හිත අවබෝධ කරගන්නවා. ආයි හිතුවොත් තව ටිකක් තේරුම් ගන්නවා. ආයි හිතුවොත් තව තේරුම් ගන්නවා. තේරුම් ගැනීම ටික ටික වැඩි වෙනවා. අන්න ඒකට කියන ධම්මාන සමුදය හෝති කියලා. ඔන්නෝක හිතනවා නම් යම් වෙලාවකදී ආන්ගේ හිතට කියනවා කුසල මූල හිතක් කියලා. මේ කුසලයයි වඩන්නේ දැන්. කුසලේ වඩනවා කියලා කිව්වේ 11 මහා ගින්න බිහි කරලා දෙන ජාතිය නැමැති කුණ නැවත හැදෙන්නේ නැති වෙන්න ඇත්ත සිහිපත් කරනවා නම් ආන් ඒකට කියනවා කුසලය කියලා. ඒක තමයි කියන්නේ යම් අලෝභපකතං කම්මං අලෝභජං අලෝභ සමුදයං තං කම්මං කුසලං තං කම්මං සුඛං විපාකං තං කම්මං කම්ම නිරෝධාය සංවත්තති. මෙහෙම හිතන හැමතිස්සෙම පින්තුනේ මේ අපි කතා කරේ දැන් ඒ කතා කරන වෙලාවේදී පින්තුනේ ලෝභ නිස්ෘතද? ලෝභ නිස්ෘත නෑ. මොනවා නිස්ෘතයිද ඒකේ? විරාගයි නිස්ෘත. ඒ කියන්නේ ඒ කියන සිතුවිල්ලේ ලෝභ කියන එක වෙනුවෙන් නෙමෙයි. ඒ කියන්නේ මේ ඔය බලාපොරොත්තු වෙන එකක් දැන් අපි කතා කරේ. ඒක වෙනුවෙන් නෙමෙයි හිතන්නේ. ඒක වෙනුවෙන් නම් හිතන්නේ අන්න ඒක ලෝභ හිතක්.
ඒක වෙනුවෙන් නෙමෙයි ඒකේ නැසීම කියන එක වෙනුවෙන් නම් හිතන්නේ. එන්න අන්න ඒක විරාග හිත. නේද? අන්න එහෙම අලෝභීව යමක් හිතනවා නම්. ඉතින් අලෝභීව හිතනවා කියලා කියන්නේ එක්කෝ ඒ වෙලාව හිතනවනේ අනිච්ච. එහෙම නැත්නම් හිතනවනේ දුක්ඛ. එහෙම නැත්නම් හිතනවනේ අනත්ත. ආන් එහෙම හිතක පිංගුතුනි ඔය බලාපොරොත්තු නැහැ. අලෝභ මූලිකයි. ඒ කියන්නේ මේ අර ආස්වාදී සත්ව කියන එක බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි මේ කරන දේ වෙන්නේ කරන්නේ. ඒක බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි මේ කතා කරන්නේ. ඒක බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි මේ හිතන්නේ. අන්න අලෝභ මූලිකයි. ආන් ඒකෙන් පින්වතුනි මොන විපාක ගෙනහලා දෙනවද? තංකම්මං සුඛං විපාකං. ආන් ඒ කරන එක අපි මේක වෙනම දවසක කතා කරමු. ඒකෙන් සුඛ විපාක ගෙනහලා දෙනවා. පින්වතුනි සුඛ විපාක කියලා කියන්නේ ආස්වාද විපාක වලට නෙමෙයි. සුඛයයි ආස්වාදය කියලා කියන්නේ දෙක. සුඛ විපාක කියලා කියන්නේ පින්වතුනි දුක නැති විපාක. සුඛ විපාක කියලා කියන්නේ මොන විපාකද? දුක නැති විපාක. ඒ කියන්නේ මෙහෙම කරන එක තුලින් සුඛ විපාක තමයි හැදෙනවා කියලා තථාගතයන් වහන්සේ පෙන්වලා දෙන්නේ. සුඛ විපාක හැදෙනවා කියලා කියන්නේ පිටුතුනි ඒකට අර හැදෙනවා කියන වචනේ දැම්මට ඇත්තටම වෙන්නේ මොකද්ද? දුක හැදෙන එක නවතිනවා. මොකද සුඛ විපාක කියලා කියන්නේ හේතුක ඵලයක් විදිහට සමුදේ වෙන එකක් නෙමෙයි. තංකම්මං සුඛං විපාක. අන්නේ කරන අලෝභ මූලිකව කරන කටයුත්තෙන් සුඛ විපාක තමයි හදලා දෙන්නේ. ඉතින් ඒ වචනේ දාන්න නැතුව කියන්න බෑ. නමුත් උතන ඇත්තටම වෙන්නේ මොකද්ද? ඔය කරන එක නිසා මරණ දුක කියන එක උදා වෙන එක නවතිනවා. ඒ කියන්නේ මරණ දුක නැති තත්වයක් හැදෙනවා. ඒ කියන්නේ ඇත්තටම හැදෙන්නේ දුක වෙනතුනේ. මොකක් වහගෙනද දුක හැදෙන්නේ? නිවන වහගෙන දුක හැදෙනවා. අන්නේ හැදෙන එක අයින් වෙනවා. අයින් වෙනකොට නිවන කියන එක මතුවෙනවා. ඒ කියන්නේ නිවන හේතුවකින් හැදිලෙනවද? නෑ. මේ තියෙන පොළොව පස් ගොඩකින් වහලා තියෙනවා. උඩින් පස් ටික අයින් කරනවා. එතකොට අපි කියනවා නේද පොළොව මතුවෙනවා කියලා. ඒ පොළොව මතුවෙනවා කියලා කියන්නේ හේතු ගැලපි පොළොව උඩට එනවා කියන එකද? ඒක නෙමෙයි කියන්නේ. පස් ටික අයින් වෙනවා. අන්න ඒ වගේ ඔය කරන කටයුත්ත නිසා ජාතිය කියන විපාකය, ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස කියන විපාකات හැදෙන එක අඩු වෙනවා. අඩු වෙන තරමට යථා තත්ත්වයට ලං වෙනවා. යථා තත්ත්වයට ලං වෙනවා කියලා කියන්නේ පින්වතුනි අන්නේ යථා තත්ත්වයට ලං වෙන එක තමයි සුඛ විපාක කියලා කියන්නේ. ඒකට පස්සද්ධිය කියලා කිව්වට කමක් නැහැ. ආස්වාදේ එහෙම නෙමෙයි. ඒකෙන් මේ තැප පහසු පැපයක් හදලා දෙනව නෙමෙයි. ගින්න නිවලා දෙනවා. අන්න ඒකෙන් තංකම්මං සුඛං විපාකං. තංකම්මං කම්ම නිරෝධය සංවත්තති. මේ කර්ම නිරෝධය උදෙසා හේතු වෙනවා. එතකොට ඔබ බලන්න ඕනේ පින්වතුනි ඔබ ඔය හිත දේවල් කරන්න කියන්නේ යද්දි හොඳ සිහියෙන් ඉන්න මේ දේ කියන්නේ මොකටද කියලා බලන්න හැමතිස්සෙම. මේක කියන එකේ තියෙනවනම් යටි අරමුණක්. මම පොඩ්ඩක් උඩට ඉස්සා ගැනීම. මම පවත්ව ගැනීම. මමගේ සතුට කියන කාරණා ඔය කරන කියන හිතන දේවල් අස්සේ හැංගිලා තියෙනවනම් ඔය කරන්නේ තවදුරටත් ඔය කරන්නේ ආස්වාදුසාම කරන වැඩක්. එහෙම තියෙනවනම්. ඒ නිසා දේවල් කරන්න හිතන්න කියන්නේ යද්දි හැමතිස්සෙම බලන්න ඔය කරන එක තුලින් මොකද්ද බලාපොරොත්තු වෙන්නේ කියලා. බලාපොරොත්තු වෙන්නේ ආස්වාදී සත්ව හැඟීම නම් ඔය කරන එක පිළිබඳව තවත් එක්තරා අபிසංකාරයක්. නමුත් ඔය කරන එක තුල කරන වෙලාවේදී බලන්න හිතේ තියෙන බලාපොරොත්තු මොකද්ද කියලා. ඒ කියන්නේ තව කෙනෙකුට උදව් කරනකොට හිතේ යම් බලාපොරොත්තුවක් තියෙනවා නම් ඔය කරන්නේ හරි ආර්යමිත්තාව නෙමෙයි. ඒක කියන්නේ පිටුනේ ආර්ය මෛත්‍රී කියන එකත් ගෝචර වෙන්නේ ආර්ය හිතකට තමයි. මොකද තව කෙනෙකුට උදව් කරනවා කියන එක කරද්දී මේ වචනින් මම තව කෙනෙක් කියලා කියන තව කෙනෙකුට උදව් කරනවා කියන එක කියද්දී හිතේ බලාපොරොත්තුව තියෙන්නේ මොකද්ද කියන එක මත පදනම් වෙනවා. ඔය කරන එක ආර්ය මෛත්‍රියක්ද නැත්නම් වෙන ප්‍රාර්ථනාවක් වගේ එකක්ද කියලා. මෙහෙමයි. එහෙම කරන එකෙන් පින් සිද්ධ වෙන්නේ නැත්තේ නෑ පෙන්වතුන්. ඒ කරන එකෙන් පින් සිද්ධ වෙනවා. පින් සිද්ධ වෙන්නේ මොකද්ද වෙන්නේ? ඉතින් පින් විපාකයක් ගෙනල්ලා දෙනවා. ඒ කියන්නේ මේ බණ අහන්න පුළුවන් පරිසරයක් හදලා දෙනවා.
බණ අහන්න පුළුවන් පරිසරය කියලා කියන්නේ කුසලයේද? බණ අහන්න පුළුවන් පරිසරය කියලා කියන්නේ පුණ්‍ය විපාකයක්. හැබැයි ඒ විපාකේ නැතුව මේක ගන්නත් බෑ. පින ගැන තේරුම් බේරුම් කරන්. ඒ කියන්නේ පුළුවන් තරම් උපරිම උත්සාහ කරන්න පින්වතුනි. පින කියන එකෙත් කුසලයේ කියන එකෙත් මේක අරගෙන යන්න කොහොම හරි. ඔය දෙකේ අරගෙන යන්න පුළුවන් හැම වෙලාවෙම බලාපොරොත්තු වෙන්නේ මොකද්ද කියලා හිතලා බලන්න. දැන් මේ බලාපොරොත්තු වෙන දේ ගැන ඔබට අත්දැකීමට ගන්න බැරි එකක් නෙමෙයි තියෙන්නේ. ඒ නිසා තමයි සෑහෙන්න අපි පැහැදිලි කරගත්තේ. මොකද්ද මේ බලාපොරොත්තු වෙන හැඟීම කියලා. ඔය හැඟීම හැදෙන එකේ ප්‍රතිඵලයක් විදිහට තමයි පිළිතුරු මම වෙලාවමදි. ඔය හැඟෙන හැඟීම ආස්වාදී සත්‍ය හැඟීම බලාපොරොත්තු වුණාට පස්සේ මොකෙන්ද බලාපොරොත්තු වෙන්නේ? ලෝක විපාක වලින්නේ. ওই විපාක වලින් පිඟුතුනේ ඕක බලාපොරොත්තු වුණාට පස්සේ එතන අර ක්‍රියාත්මක වෙන යාන්ත්‍රණය තුලින් ප්‍රධාන වශයෙන් ආකාර තුනකට ওই බිහිවීම සිද්ධ වෙනවා. එකක් තමයි රාග, අනිත් එක ද්වේෂ, අනිත් එක මෝහ කියලා. ඒ කියන්නේ සත්‍ය හැඟීම ආකාර තුනකට ප්‍රධාන වශයෙන් විද්‍යාමාන වෙනවා. ඔබ අහලා තියෙනව නේද? නිවන කියලා කියන්නේ රාගක්කයෝ, දේශක්කයෝ, මෝහක්කයෝ, නිබ්බාණං කියලා. ඒ කියන්නේ ජාතිය රාගයෙන් හැදෙන එක ඉවරුණා නම් ඒකට නිවන කියලා කියනවා. ජාතිය ද්වේෂයෙන් හැදෙන එක ඉවරුණා නම් ඒකට නිවන කියලා කියනවා. ජාතිය මෝහයෙන් හැදෙන එක ඉවරුණා නම් ඒකට නිවන කියලා කියනවා. එහෙනම් රාග දේශ මොහ ප්‍රහාණය කියලා කියන්නේ නිවන කියන එක හරි. හැබැයි හරියට තේරුම් අරගෙන. මම රාගයෙන් වෙන් වෙනවා, මම දේශයෙන් වෙන් වෙනවා, මම මෝහයෙන් වෙන් වෙනවා කියලා කියන කතා කරන ඔය කතා කරන්නේ ආයත් නිවන ගැන නෙමෙයි. රාග දේශ මොහ ප්‍රහාණය කියලා කියන්නේ නිවන තමයි හරි. ජාති නිරෝධය කියලා කියන්නේ තායි මොකද්ද? නිවන. ජාතියේ ප්‍රභේද තමයි රාග දේශ මොහ කියලා කියන්නේ. ජාතියේ ප්‍රභේද. එතකොට ජාති නිරෝධය කියලා කියන්නේ නිවන. රාග දේශ මොහ නිරෝධය කියලා කියන්නේ නිවන. අபிසංකාර නිරෝධය කියලා කියන්නේ නිවන. අවිද්‍යා නිරෝධය කියලා කියන්නේ නිවන. තණ්හා නිරෝධය කියලා කියන්නේ නිවන. භව නිරෝධය කියලා කියන්නේ නිවන. මොකද ওই process එකේ තියෙන එක එක තැන්වල කෑලි තමයි එක එක සූත්‍රවල එක එක විදිහට විස්තර කරලා තියෙන්නේ. නැත්තම් මේකයි සම්පූර්ණ සමස්ත න්‍යාය හරියට පැහැදිලි කරගත්තට පස්සේ එකක්වත් පැටලෙන්නේ නැහැ පින්තුනේ. නැත්තම් ඔය ඔක්කොම එකින් එක මොකද වෙන්නේ? ඊට පස්සේ ඔක්කොම පැටලෙනවා. අபிසංකාර නිරෝධිත කරන්න ඕනේ. අවිද්‍යා නිරෝධිත මං කරන්න ඕනේ. නැත්තම් විඥාන නිරෝධිත කරන්න ඕනේ. නැත්තම් ජාති නිරෝධිත කරන්න ඕනේ. භව නිරෝධිත මොකද්ද කරන්න ඕනේ? ඔක්කොම අයින් කරලා රාග දේශ මොහ නිරෝධ කරන්න. ඔය එක එක ප්‍රශ්න. නමුත් ඔය කතා කරන්නේ පින්තුනේ එකම කෑල ගහගෙන. එක එක පැති වලින් බලලා. ඉතින් ඒව ගැන හොඳ පැහැදිලිව තේරුම් ගන්න උත්සාහ කරන්න අපි ඉස්සරහට තවදුරටත් ඒව ගැන පැහැදිලිව කතා කරලා තවදුරටත් මේ කතා කරන දහම ජීවිතේට ඇප්ලයි කරගන්න කටයුතු කරගන්න. මේ පිටුතුනි කාලේ වේගෙන් ගත වෙලා යනවා. ඒ නිසා අපි මෙතකින් අද සාකච්ඡාව හමාර කරමු. ඉතින් ගුරු ස්වාමීන් වහන්සේ අවස් කාලේදී වඩි තව ඒ කටයුතු තියෙනවා අද දවසේ. ඒවට සහසම්බන්ධ වෙලා පුළුවන් තරම් තමන්ගේ නිවන පූර්ණේ කරගන්න අවශ්‍ය කරන කාරණා සිදු කරගන්න. හොඳයි පිටුතුනි. එහෙනම් අපි සියලු දෙනාම කෙටියෙන් පුණ්‍ය අනුමෝදනා කරලා ධම්ම සාකච්ඡා හමාර කරමු. එහෙනම් සියලු දෙනාම සිහිපත් කරගෙන අනාදිමත් සංසාරය පුරාට ඔබ